හරි එහෙනම් ආයිබෝවන් හැම කෙනෙකුටම අපි එතකොට සාමාන්‍ය අපිට නැවතත් සිදු වුණා තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වාගෙන යන්න. එතකොට අපි සාමාන්‍ය පන්ති හිටිය ළමයි ටික ඔක්කොම නැති වුණත් අපි දන්නවා මේ හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න බෑ කියලා. මේ තාක්ෂණය හැම කෙනෙකුටම නැති වෙච්චි අපි දන්නවා. අපි දැක්කනේ ඒක නේද? සාමාන්‍ය පන්ති ඉන්න ප්‍රමාණය සාමාන්‍ය පන්තියත් එක්ක ඉන්න ප්‍රමාණයත් එක්ක ගත්තාම ඒ කොමනෝත් ඉතින් අපි කොහොම හරි වැටික් කරන්නත් ඕන නිසාම ශික්ෂණ අධ්‍යාපන ආයතනයේ අපි මේ විදිහට පන්තිය ඒවට ආරම්භ කරලා පවත්වාගෙන යන්න තීරණය කළා තියෙනවා. ඇත්තට සමහර අපේ දරුවන්ට තාක්ෂණික ගැටලු තියෙනවා. ඒ වගේ ගැටලු තියෙන සමහර අයට ඇත්තටම මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙන්න තරම් පහසු ගන්න නැති අය ඉන්නවා. ඉතින් අපි ඒ අයටත් මොකක් හරි උත්සාහයක් ගන්නවා සාමාන්‍ය පන්තියේ පටන් ගත්තාම මේ අපි කතා කරන කාරණා ටික මේ ප්‍රමාණයෙන් බැරි වුණත් යම් ප්‍රමාණයකින් අපි අයට ලබා දෙන්න උත්සාහ කරනවා. කලින් වතාවේ වගේම ඔයගොල්ලෝ මතකෙත් අපි සාමාන්‍ය පන්තිය පටන් ගත්තාමත් පන්තියට සම්බන්ධ නොවෙච්ච අයට මේ තරම් මේ අපි කතා කරන සියල්ලම කෙසේ වෙතත් යම් ප්‍රමාණයක් අපි ඒ අයට ළඟා කර දෙන්න උත්සාහ කරා විෂය නිර්දේශ අදාළව නිබන්ධන ටික ලබා දීලා අවශ්‍ය කාරණා සාකච්ඡා කරලා ඒක නිසා අපි ඒ දරුවන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ තමන්ගේ පහසුකම් භාවිතා කරලා තාක්ෂණي භාවිතා කරලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ සිංහල පන්ති අපි මොන බාධක ආවත් අධ්‍යාපනයේ නැත ඉගෙන ගන්නවා කියන කාරණා මුල් කොටගෙන ඔබේ දෙමව්පියෝ ඔබ මේ සූදානම් වෙලා ඉන්නේ ඒ ඔක්කොම අධ්‍යාපන වෙනුවෙන් කැප කරලා මේ කාලය කැප කරගෙන නේද කොහොම හරි අපේ දරුවන්ට ගන්නන්න ඕනේ කියන සිතිවිල්ල අපේ දෙමව්පියන්ට තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් ඒ සිතිවිල්ලත් මතක තියාගෙන ඔයගොල්ලෝ අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට බොහොම දුක් මහන්සි වෙලා නේද කාලය කැප කරගෙන තමයි ඔයගොල්ලන්ට මේ අවස්ථාව ළඟා කරලා දීලා තියෙන්නේ. හැම දරුවෙකුට මේ අවස්ථාව ළඟා කරගන්නත් බෑ. ඒතකොට ඔයගොල්ලෝ එක පැත්තකින් වාසනාවන්ත වෙනවා ඔයගොල්ලෝගේ ඔබගේ දෙමව්පියන් ඔබට මේ උදා කරලා දීලා තියෙන අවස්ථාව පිළිබඳව. ඒක නිසා අපි සාමාන්‍ය පන්ති සාකච්ඡා කරමින් හිටියේ දෙවන වාරයට දාලා වැඩ කටයුතු. එතකොට අපි 7 වෙනි පාඩමේ ව්‍යාකරණ මාතෘකාව අපි අවසන් කරා. අභ්‍යාස කිහිපයක් ඉතුරු වෙද්දී ඊළඟට මම දැන් ඔයගොල්ලෝ තව ඊට පොඩි මොහොතකට කලින් ඔයගොල්ලන්ට මේ විෂුව කරා මේ 9 10 පාඩම් වලට අදාළ නිබන්ධන දැන් ඔයගොල්ලෝ ලැබිලා ඇති කලින් ලැබිලා ඇති. පන්ති සාමාන්‍ය පන්ති අපි කලින් ලබා දුන්නේ නිබන්ධනේ. ඊට අමතරව මේ මාසේ නිබන්ධන 10 11 පාඩම් දෙකේ නිබන්ධන දෙක මම හිතන්නේ මේ මාසේ ලැබී ඔයගොල්ලන්ට. එතකොට මේ දැන්ට ඔයගොල්ලන්ට ලැබිලා තියෙන අර නිබන්ධන අපි මේ වෙනකම් මොනවත්ම සාකච්ඡා කරලා නැහැ. එතකොට දෙවෙනි වාරයේ අපි පාඩම් දෙකක වැඩ කටයුතු 90ක් විතර අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ 7 වෙනි පාඩමේ ක්‍රියාපද පාඩම අපි අවසන් කරා අභ්‍යාස කිහිපයක් ඉතුරු වෙද්දී 8 වෙනි පාඩම කොහොමත් අපි ප්‍රායෝගික ලේඛන අපි සාකච්ඡා කරමින් හිටියේ. ඔයගොල්ලෝගේ පොත් ටික මයි ගාව තියෙනවා සුරක්ෂිතව. පන්ති සාමාන්‍ය විදිහට පටන් ගත්තාම පොත් ටික අපු ගමු. සහ ඔයගොල්ලෝගේ පේපර් ටිකත් මයි ගාව තියෙනවා. අර අපි ඇගීමක් කරානේ. ඒ ටිකත් මයි ගාව තියෙනවා. නිසා ඒවා පන්ති පටන් ගත්තාම ලබා දෙනවා. අපි දැනට මේ තියෙන පහසුකම් ටිකකින් අපි වැටික් කරගෙන යමු. හෙලෝ යනුව ඔගොල්ලෝ තමන් ඔගොල්ලෝගේ අච්චු පොතත් ළඟට ගන්න පෙළ පොතත් ළඟට අරගන්න පෙළ පොතත් ළඟට අරගන්න මේ නිබන්ධනෙත් අරගෙන තියාගන්න කිට්ටුවෙන් අපි 9 වෙනි පාඩම අද දිනේ සාකච්ඡා කරන්නේ පාඩම් අංක 9. පාඩම් අංක 9 අපේ අවධානය යොමු කරලා තියෙන්නේ සාහිත්‍ය කියන විෂය කොටසට අදාළව කෙටි කතා කියන මාතෘකාව. කෙටි කතා කියන මාතෘකාව. එතකොට අපි දන්නවා සාහිත්‍ය ප්‍රධාන වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන් සාහිත්‍ය අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්
කොටස් 3කට සාහිත්‍ය අපිට ප්‍රධාන වශයෙන් කොටස් 3කට වර්ග කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න මේ වෙනකොටත් ඒ ගද්‍ය පද්‍ය සහ චම්පු කියන කොටස් තුන. ගද්‍ය පද්‍ය චම්පු. එහෙම නැත්නම් අපි කියනවා චම්පු වලට අපි කියනවා මේ මිශ්‍ර කියලාත් අපි කියන. ඔයගොල්ලෝ පොතේ පොඩ්ඩක් බලා ගන්න. පිටු අංක කතා කලාව කියන කොටසට යන්න පාඩම් අංක 9 අග පාඩම් අංක 9 අග මෙන්න මෙතන පිටු අංක 75 කෙටි කතාව රස විඳිනු කියන මාතෘකාව අපි කෙටි කතාව රස විඳින්න කලින් කෙටි කතාවක ලක්ෂණ හඳුනා ගැනීම කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට ඕන. ඒක නිසා ඔබ මේ කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන. කෙටි කතාවක් රස විඳින්න කලින් ඔබ කෙටි කතාව කියවලා ඇති. නමුත් ඔබ කෙටි කතාව රස විඳින්න නැත්නම් කෙටි කතාවක් රස විඳින්නට මත්තෙන් කෙටි කතාවක් කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් අපේ දැනගෙන ඉන්නට ඕන. මොකක්ද කෙටි කතා කලාව කියන්නේ කියලා. කෙටි කතා කලාව කියලා කියන්නේ මොකක්ද? මොන වගේ එකක්ද? ඔබ මේ වෙනකොටත් කෙටි කතා බොහෝමයක් රස විඳලා තියෙනවා. කියවලා තියෙනවා. නේද? 6 වසරේදී 7 වසරේදී කෙටි කතා කියවලා ඇති. සමහර අපේ දරුවෝ මෙතන ඉන්න පුළුවන් විනෝදාංශයක් ලෙස පොත් කියවන අය විශේෂයෙන්ම කෙටි කතා තෝරාගෙන රස විඳිනාත් ඇති. එතකොට දැන් කෙටි කතා කලාව කියන සාහිත්‍යයන්ගේ කෙටි කියන එකෙන් අපි දන්නවා කෙටි කියන එකෙන් අදහස් කරන්නේ කුඩා කියන එක. නැත්තම් අපි කියනවා මේ සාපේක්ෂව පුංචි නැත්තම් ඊටාම කෙටි කියන අදහස. අපි දන්නවා කතා විවිධ කතා වර්ග තියෙනවා. නමුත් අපි කෙටි කතා කියලා ගත්තාම කතාව කෙටි නම් එකට අපි කෙටි කතාවක් කියලා කියනවා. හැබැයි කතාව කෙටි කියන එකෙන් අදහස් කරන්නේ ඒ කතාව මේ පිටු දෙක තුනකට නැත්තම් වචන යම්කිසි ප්‍රමාණයකට සීමා වෙනවා කියන එක නෙමෙයි. කතාවේ කෙටි කතාව කියලා කියන අදහස් කරන්නේ පොඩි කුඩා සිදුවීමක් කියන එක තමයි අදහස් කරන්නේ. නැත්තම් සමහර කෙටි කතා තියෙනවා මේ පිටු 80 ගණන් වල කෙටි කතා තියෙනවා. පිටු 80 ගණන් වල. ඒතර අපිට ඒකෙන් පේන්නේ කෙටි කතාවක් කියලා කියන්නේ මේ කතාව කුඩා කියන නැත්නම් කෙටි ප්‍රමාණය නෙමෙයි. කියන්නේ පිටු ගාන හෝ එහෙම නැත්නම් වචන ප්‍රමාණය නෙමෙයි. කෙටි කතාවක් කියලා කියන්නේ මොකක් හරි කෙටි වූ කතාවක්. ඒතර අපි ඉතින් සලකන්නේ නැහැ පිටු ගාන හෝ වචන ප්‍රමාණය. අපි සලකන්නේ කතාව තුළ අන්තර්ගත වෙලා තියෙන කෙටි ස්වභාවය. මොකක් හරි කුඩා දෙයක් ඒ තුළ සාකච්ඡා කරනවා කියන එක තමයි කෙටි කතාව කියන එක අදහස් කරන්නේ. ඒක නිසා ඔබට පළවෙනි කාරණාව මතක තියාගන්න ඕන මේ කෙටි කතාව රස විඳලා ඉවරනම් පස්සේ මම මේ කතා කරන කාරණා ඒ කෙටි කතාව තුළ හඳුන්වා දීමේ පෙන්눔 කිරීමේ හැකියාව තියෙනවා. කෙටි කතාව තුළ මෙන්න මේ ලක්ෂණ මම මේ කතා කරන ලක්ෂණ කෙටි කතාවේ තියෙන බව පෙන්눔 කිරීමේ නැත්තම් පෙන්වා දීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙන්නට ඕන. ඒ අනුව කෙටි කතා කියන අංගේ පළවෙනිම කාරණාව තමයි පිටු ගාන හෝ වචන ප්‍රමාණය හෝ සැලකිල්ලට ගන්නේ නැතිව කතාව කෙටිය කියන එක. මේක අපි සාපේක්ෂව බලන්න ඕන. නව කතාව සහ කෙටි කතාව කියන අංගයත් එක්ක සම්බන්ධ වෙන්නේ. නැත්නම් අපි නව කතාව කියන ටිකක් දිග කතාවක්. නව කතාව කියන එකේ දිග කතාව කියලා එකක් නෙවෙයි නව කතාව කියන්නේ. නව කතාව කියලා කියන්නේ දිග කතාව කියන එක නෙමෙයි. නව කතාව කියලා කියන්නේ අලුත් කතාව. ඒතකොට ඒකේ ප්‍රමාණයක් නැහැ. දැන් කෙටි කතාව කියලා කියන්නේ එතකොට කෙටි වූ කතාවම නෙමෙයි. කෙටි වූ කතාවම නෙමෙයි කියලා කියන්නේ කෙටි වූ කතාව කියන වචන ප්‍රමාණය හෝ පිටු ගාන හෝ අනුව නෙමෙයි. කතාව කෙටි කියන දහ තමයි කෙටි කතාව කියලා කියන්නේ. නව කතාව කියලා කියන්නේ කතාව දිගයි කියන එක. ඒතර අපි මේ නව කතාව කෙටි කතාව අපි හඳුනා ගන්න වෙන්නේ නව කතාවත් එක්ක සංසන්දනය කළා. හරිද? නව කතාවත් එක්ක සංසන්දනය කළා. පළවෙනි කාරණාව මතක තියාගන්න කෙටි කතාවක ප්‍රධානම ලක්ෂණය තමයි කෙටි බව. ඒකේ කතා කරන කාරණාව ඊටාම කෙටි. කුඩා කාරණාවක් අංශු මාත්‍රයක්. ඉතින් ඇන්ටන් චෙකෝව් කියන සාහිත්‍යකරුවෝ කියනවා කෙටි කතාව කියලා කියන්නේ the slice of the life කියලා. ඒ කියන්නේ ජීවිතයෙන් පෙත්තක් නැත්නම් පැතිකඩක් පුංචි කාරණාවක් විතරක් විවරණය කරන කතාව තමයි කෙටි කතාව කියන්නේ කියලා. ඒතර අපි ඒකේ පෙන්눔 කරන්නේ දැන් නව කතාවක් ගත්තාම ජීවිතේ හැම දෙයක් පිළිබඳ විවරණය කරනවා. ජීවිතේ හැම දෙයක් පිළිබඳ විවිධ කාරණා ඒ නව කතාව තුළ හැම දෙයක්ම කතා කරනවා. හැබැයි කෙටි කතාව තුළ කතා කරන්නේ ඉතා කුඩා කාරණාවක්. දැන් උදාහරණයක් විදිහට මේ කෙටි කතාව ඔයගොල්ලෝ කියවගෙනත් ඇති මේ වෙනකොට මේ කෙටි කතාව ගත්තොත් එහෙම මේ කෙටි කතාව බලන්නකො කතා කරන්නේ මොකක් ගැනද? අවුරුද්ද සමරන්න නොහැකි වෙච්ච කුඩා දරුවෙක් පිළිබඳව මේ කෙටි කතාවේ සාකච්ඡා කරනවා.
ඒතර මේ කෙටි කතාවේ වෙන වෙන දේවල් කතා කරන්නේ එයාගේ පෞලි විස්තර කතා කරන්නේ නෑ. ඒ කියන්නේ පෞලි විස්තර එක එක්කිනා චරිත අරගෙන සාකච්ඡා කරන්නේ නෑ. වෙන චරිත අරගෙන ඒවා විස්තර කරන්න යන්නේ නෑ. වෙන සිදුවීම් අරගෙන ඒවා විස්තර කරන්න යන්නේ නෑ. මේ චරිතයට සම්බන්ධ සෑම චරිතයක්ම සම්බන්ධ කරගෙන PSN කියන චරිත සම්බන්ධ සෑම චරිතයක්ම සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ වටපිටාව විස්තර කරලා තියෙන්නේ අර එක කාරණාවක් මත පදනම් වෙලා. ඒ කාරණාව තමයි එයාට අවුරුද්ද සමරන්න අවස්ථාව හිමි නොවීම පිළිබඳව. ඒ පිළිබඳව විවරණය කරන්න විතරයි හැම දෙයක්ම අරන් තියෙන්නේ. වෙන චරිතරන් තියෙන්නේ ඒ ගැන කියන්නේ. එහෙම නැතු ඒ චරිත පිළිබඳව විවරණය කරන්න නෙවෙයි. හැබැයි නවකතාව එහෙම නෑ. නවකතාවක් ගත්තාම ගොඩාක් චරිත පිළිබඳව විවරණය කරනවා. නවකතාවක් ගත්තාම ගොඩාක් චරිත පිළිබඳව විවරණය කරනවා. ඒක නිසා මතක තියාගන්න නවකතාවක වෙන්නේ එක පුංචි කාරණාවක් විතරක් මුළු කතාව පුරාවටම තියෙනවා. ඕන පළවෙනි කාරණාව මම දැන් කිව්වා. නවකතාවක එක සිදුවීමයි තියෙන එක කාරණාවයි තියෙන්නේ. ඒක නිසා තමයි කෙටි කතාව කියලා කියන්නේ. කෙටි කතාව කියලා කියන්නේ. නවකතාවක සිදුවීම් කොටයි කෙටි කතාවක එක සිදුවීමයි තියෙන්නේ. එතකොට ඒක නිසා අපි කියන්නේ කෙටි කතාව. ඒක එක සිදුවීම. මොකද්ද සිදුවීම කියලා කෙටි කතාවක ආරම්භ ඉඳලා අවසාන දක්වාම කියවගෙන උඩ තියෙනවා. එක සිදුවීමයි තියෙන්නේ. ඕනම කෙටි කතාවක් එමය එක අංශු මාත්‍රයේ විවරණය කරනවා. ඊළඟට එක උන්නේ පළවෙනි කාරණාව තමයි එක සිදුවීමයි තියෙන්නේ. ඔය මතක තියාගන්න අහුවාම කියන්න පුළුවන් වෙනවනේ සාමාන්‍ය පන්තියේ. කෙටි කතාවක එක සිදුවීමයි තියෙන්නේ. දෙවෙනි කාරණාව කෙටි කතාවක එක් ප්‍රධාන චරිතය දක්වන්න ලැබෙනවා. චරිත ගොඩාක් තියෙන්න පුළුවන්. හැබැයි කෙටි කතාවේ දක්වන්න ලැබෙන්නේ එක් ප්‍රධාන චරිතයක් විතරයි. එක් ප්‍රධාන චරිතය. දැන් ওই කාරණා දෙක විතරක් මතක තියාගන්න. එකක් තමයි එක ප්‍රධාන සිදුවීමක් තියෙනවා. දෙවෙනි එක තමයි එක් ප්‍රධාන චරිතයක් දක්වන්න ලැබෙනවා. කෙටි කතාවක ලක්ෂණ දෙකක් දැන්ට මතක තියාගන්න. එක පළවෙනි කාරණාව තමයි එක් ප්‍රධාන සිදුවීමක් පමණයි දක්වන්න ලැබෙන්නේ. දෙවෙනි කාරණාව මතක තියාගන්න එක් ප්‍රධාන චරිතයක් විතරයි දක්වන්න ලැබෙන්නේ. එතකොට මේ කෙටි කතාව කියලා ඉවරනහම ওই සරල කාරණා දෙක ඔයගොල්ලන්ට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනට ඕන. බලන්න දැන් පළවෙනි ඡේදය ඔයගොල්ලන්ට පෙන්වුම් කරලා තියෙන මේ කෙටි කතා කියන ඔයගොල්ලෝ පොතේ තියෙනවා. බලා ගන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලෝ මේ වෙනකොට මෙන්න මේ නවකතා නම් ඔයගොල්ලෝ කියවගෙනත් ඇති. අපේ යාළුවෝ මඩුල් දුව නේද? උලි තාම රසවත් නවකතා දෙකක් ඔයගොල්ලෝ මේව කියවගෙන ඇති. මේ නවකතා දෙක කියවගෙන ඇති. මේ ළමා නවකතා. ළමයින් සඳහා නිර්මාණය කරපු නවකතා. මමත් කියවලා තියෙනවා පාසල යන කාලේ. ඔයගොල්ලොත් මේවා අනිවාර්යයෙන්ම කියවන්නට අවශ්‍යයි කියවලා නැත්තම්. එතකොට ඊළඟට ගත්තාම දැන් මේ නවකතාව ඔයගොල්ලෝ මතක් වෙනවනේ. ඔයගොල්ලෝ පේරදී මඩොල් දුව කියන නවකතාව ගත්තාම මට ප්‍රසිංග රචනා කරලා තියෙන ඒකේ අපි දන්නවා රජින්නා කියන චරිතය නේද? ගොඩාක් චරිත තියෙන චරිත විස්තර කරන විවිධ සිදුවීම් ගැන දක්වනවා. ඒ කියන්නේ එක සිදුවීමක් නෙමෙයි. ගොඩක් චරිත තියෙනවා නවකතාවේ. ගොඩක් චරිත තියෙනවා. ගොඩක් සිදුවීම් තියෙනවා. දැන් මේ ගොඩක් චරිත ගොඩක් සිදුවීම් වෙන වෙනම අරගෙන විස්තර කරනවා නවකතාව. ඒක දැන් මෙතන පොඩි කියලා තියෙනවා. ඒවා පුද්ගලයන් කීප දෙනෙක් වටා ගෙතුණු දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු සිදුවීම් දිගහැරෙන දිග කතා. දැන් ඒවා ගොඩක් කාල සීමාවක් ඇදිලා යන විවිධ චරිත ගැන කතා කරන විවිධ සිදුවීම් කතා කරන ඒවට තමයි නවකතා කියලා කියන්නේ. ඊළඟට බලන්න. නවකතාවල එක් සිදුවීමක් එක්තැනකදී සිදුවේ. එයින් පිට එහි සිටින එක් පුද්ගල කණ්ඩායමේ තවත් සිද්ධියක් තවත් තැනක සිදුවේ. එහි සිටින තවත් වෙනත් පුද්ගල කණ්ඩායමේ මේ සිද්ධීන් සම්බන්ධ වන්නේ තවත් තැනකදී. දැන් ඔන්න ඕක තමයි මම දැන් ඔයාලට මෙච්චර ලකිවි. නවකතාවක චරිත කාණ්ඩ ටිකක් තියෙනවා. චරිත ගොඩක් තියෙනවා. ඒ චරිත එක තැන් වලට එක විදිහට විවරණය කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි තුමු. ඒක දැන් මඩොල් දුවට යන පිරිස ගැන කතා කරන වෙනම ටිකක් තියෙනවා. ඒ අය ඒතර කතා වෙන්නේ තව කොටසක් කරන් ඒගොල්ලෝගේ ගෙදර වෙන සිදුවීම් පිළිබඳව වෙනම විවරණයක් කරනවා. දැන් මේ එකම සිදුවීමක් ගලාගෙන එකක් නෙවෙයි තියෙන්නේ. සිදුවීම් ගොඩක් නවකතාව දක්වන්න ලැබෙනවා. ඒකතර එකම ප්‍රධාන චරිතයක් නෙවෙයි. චරිත ගොඩක් නවකතාවේ සාකච්ඡාවට ගන්නවා. ඒක තමයි මේ පටන් ගන්නකොට විස්තර කරද කාරණා. හරි. ඊළඟට නේනම් පළවෙනි ඡේදයෙන් මොකක් ගැනද විවරණය කරන්නේ? නවකතාවක ලක්ෂණ. හැම කෙනෙකුට නවකතාවක ලක්ෂණ කියන්න පුළුවන්. මොනවාද නවකතාවක ලක්ෂණ? පුද්ගලයන් කීප දෙනෙක් වටා ගෙතුණු දීර්ඝ කතාවක් වෙන්න පුළුවන්. පුද්ගලයන් කීප දෙනෙක් වටා තමයි නවකතාව ගෙන හරපාන්නේ. ඊළඟට එක් සිදුවීමක් එක් තැනකත් එක් කණ්ඩායමක් එක්ක තවත් සිදුවීමක් තවත් තැනක තවත් කණ්ඩායමක් එක්ක සිදු වෙන්න පුළුවන් නවකතාවක. දැන් ඕවා බලමු කෙටි කතාවක් කොහොමද තියෙන්නේ කියලා. කෙටි කතාව එසේ නොවේ. එහෙනම් දැන් ඕගොල්ලන්ට අදහසක් එන්න ඕන කෙටි කතාව එසේ නොවේ කියන්නේ එහෙනම් කෙටි කතාව කෙසේ නොවේයිද? කෙටි කතාව කෙසේ නොවේද? මෙන්න මෙහෙම වෙන්නේ නැහැ. කෙටි කතාව පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතෙන්නෙත් නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන සිදුවීම් ඔස්සේ දිගහැරෙන කතාව දිග කතාවක් වෙන්නෙත් නැහැ. දැන් මේ කෙටි කතාව එසේ නොවේ කියලා කියන්නේ මෙන්න මේ ටික වෙන්නේ නැහැ කියන එකනේ. මොන ටිකද? මෙන්න මේ ටික වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. බලන්නකො කෙටි කතාවක වෙන්නේ නැති ටික මොනවද වෙන්නේ නැත්තේ?
කෙටි කතාව පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතෙන්නේ නැහැ. එක දෙවෙනි කාරණාව දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන සිදුවීම් දිගහැරෙන දිග කතාවක් නෙවෙයි කෙටි කතාව කියන්නේ. ඊළඟට කෙටි කතාව එක් සිදුවීමක් එක්තැනක සිදු වෙනවලු. කෙටි කතාවක එක් සිදුවීමක් එක්තැනක සිදු වෙන්නේ නැහැ. එතකොට එක් පුද්ගල කණ්ඩායමක් වටා විතරක් නෙමෙයි කෙටි කතාව කොට නැගෙන්නේ. මේ මෙන්න මේ කියන ලක්ෂණ කෙටි කතාවක තියෙන මේවාට විරුද්ධ ලක්ෂණ තමයි කෙටි කතාව කියන්නේ. එක් සිද්ධියක් සිදුවන්නේ ඊට පෙර සිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙන්. කෙටි කතාව. කෙටි කතාව මම කියන්නේ ප්‍රධාන කාරණාවක් මත පදනම් වෙන්නේ. අනික හැම සිදුවීමක්ම ඒ මත පදනම් වෙලා එකට ඈඳිලා යන්නේ. ආයි වෙන කොහෙත් කතාවක් මේකට ගන්නෙම නැහැ. සිදුවීම මත පදනම් වෙච්ච කතාව විතරමයි මේකට ඇදලා ගන්න. හරිද? කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි මනාව සම්බන්ධ වෙන්න පුළුවන්. අවස්ථා සිද්ධි මනාව සම්බන්ධ වෙන අපි කෙටි කතාව කතා කරන බලමු මම කියන්න ඕගොල්ලෝ මෙන්න මේ අවස්ථාව සම්බන්ධ වෙනවා කියලා. මේ සිදුවීම් එකිනෙකට සම්බන්ධ වන්නේ ධම්මලක පුරුක් වෙනි. නව කතාව කොහොම නැහැ. නව කතාව කොහොම නැහැ. නව කතාව අපි දැක්කා ඉස්සෙල්ලා පළනිච්චිද කියනකොට අපි දැනගත්තා. නව කතාවක එක් කතාවක එක තැනක සිදුවෙන. එක් සිදුවීමක් එක තැනක එක පුද්ගල කණ්ඩායමක් වටා සිදුවෙනවා. තව සිදුවීමක් තවත් තැනක තවත් පුද්ගල කණ්ඩායමක් වටා සිදුවෙනවා. හැබැයි කෙටි කතාව එහෙම නැහැ. කෙටි කතාවේ සියල්ලම එකට බැඳිලා තින්නේ දන්වැලක පුරුක් වගේ. කොහෙන්වත් වෙන් කරලා අයින් කරන්න බෑ. වෙන් කරලා අයින් කර ගමන් කතාව ඇදිලා යන්නේ නැහැ. ඉස්සරහට ඇදී යන්නේ නැහැ. ඒ නිසා කෙටි කතාව මතක තියාගන්න එකිනෙක බැඳිලා තින්නේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා මොකක් හරි එක් කාරණාවක් මත පදනම් වෙලා එකට ඇදිලා දන්වැලක පුරුක් වගේ එකිනෙක සම්බන්ධ වෙලා යනවා එක් සිදුවීමක් මත පදනම් වෙලා. අපි අදාළ කෙටි කතාවට අහම ටික බලමු. මේ නිසා ප්‍රධාන චරිත ඉතා සීමා සහිතයි. ඉතාම සීමා සහිත මම කියන්නේ එක් ප්‍රධාන චරිතයක් දක්වලා ලැබෙන. ඉතාම කලාතුරකින් තමයි චරිත දෙකක් උතුරන දක්වලා ලැබෙන්නේ. නැත්තම් සතිශ බහුතර කෙටි කතා ප්‍රමාණය දක්න ලැබෙන්නේ එක් ප්‍රධාන චරිතයයි. දැන් අපේ කෙටි කතාවේ අපි දන්න එක් ප්‍රධාන චරිතය මොකක්ද කියලා ඉස්සෙල්ල කියන චරිතය. චරිත එකක් හෝ දෙකක් ප්‍රධාන වේ. ඒ නිසා ඉතා කෙටි කාලයකදී හිතුවෙන් කීපයක් පවණක් කියන කෙටි කතාව කෙටි කතාව. හරිද? හරි ඊළඟ බලන්න. කතාවේ කියන අවස්ථා අපදෑස් කිරි මැවෙයි සංකල්ප රූපගත කරනවා කියන එක. පාඨකයා ප්‍රේක්ෂකයා වී කෙටි කතාව නරඹයි. දක්ෂ කෙටි කතාකාරව රූපමාවෙන් අනිර්මාණ මිස රසවත් කරන්නේ භාෂාවෙන්. කෙටි කතාවක චරිත ප්‍රධාන චරිත එකක් හෝ දෙකක් දක්වන්න ලැබෙනවා. එක් ප්‍රධාන සිදුවීමක් තමයි සාමාන්‍යයෙන් දක්වන්න ලැබෙන්නේ. ඊළඟට ගත්තාම සාමාන්‍යයෙන් හොඳ කෙටි කතාවක් ගත්තාම ඒ කෙටි කතාව කියවද්දී ඒ සිදුවීම් තමන්ගේ මනසේ මැවෙන්නට උන. දැන් ඔයගොල්ලෝ කෙටි කතාව කියවද්දී මේ අවුරුදු සීනේ කියන කෙටි කතාව කියවම ඔයගොල්ලෝගේ මනසට මැවෙන සිදුවීම් බලන්නට මොන දේවල් තමන්ගේ මනසට මැවෙන්නේ කියලා. ඒව තමයි මේ කෙටි කතාකරුවගේ දක්ෂතාව වෙනුව ගොඩ නැගෙන සංසිද්ධි. හරිද? සංකල්ප රූප මැවීම. ඒ අවස්ථාවේ සමාජ පරිසරයට ගැලපෙන ලෙස භාෂාවේ වචන හැසිරීම නිර්මාණකරුවා සමත් වේ. භාෂාව ඒ සමාජයට ගැලපෙන භාවිත කරනවා. මේ කෙටි කතාව සාර්ථකව බීම් බලපායි. කතාව රසවත්ම එක දිගට කියවා අවසන් කරන්න සිටී. පාඨක සිතේ කුතුහලයේවත් සොයා ගැනීමේ ආශාව ඇති කරවීම නිර්මාණකරුවාගේ කාර්යකි. එමෙන්ම ඒ අවස්ථාවේදී පාඨක සිතේ දුක, අනුකම්පාව, සතුට, ආශා, උපහාසය වැනි හැඟීම් දැනන ආකාර කතාව ඉදිරිපත් කර තිබීම සාර්ථක කෙටි කතාවක ලක්ෂණයක්. දැන් මේ ඡේදය තුලින් ඔබ එකතු කර ගන්න දැනුම් ටිකක් තියෙනවා. කාරණා ටිකක්. ඒ තමයි කෙටි කතාවක ලක්ෂණ මොනවද කියලා. කෙටි කතාවක ලක්ෂණ. ඔයගොල්ලෝ මම හිතන්නේ ඔයගොල්ලෝ නිබන්ධනෙත් මම මේ අභ්‍යාස එකතු කරලා කෙටි මේ පිටුව ඔස්සේ ඔබට පුළුවන් වෙන කෙටි කතාවක ලක්ෂණ දැන් එකින් එක පෙළගස්සන්න. මුලින් ඉඳලා ගත්තා මේ දක්වා තියෙන කෙටි කතාවක ලක්ෂණ ටික පෙළගැස්ීමේ හැකියාව තියෙනට දැන් අපි දැක්කා එක් ප්‍රධාන චරිතයක් හෝ චරිත කීපයක් දක්වන්න ලැබෙනවා නේද? එක් ප්‍රධාන චරිතයකට කීපයක් දක්වන්න ලැබෙනවා. එක් ප්‍රධාන සිදුවීමක් හෝ සිදුවීම් කීපයක් දක්වන්න ලැබෙනවා. කෙටි කතාවක ලක්ෂණය. ඊළඟට ගත්තාම කෙටි කතාව කියවගෙන අදාළ සිද්ධිය චිත්‍රෝපමවන නේද? ඒ කෙටි කතාවක ලක්ෂණ. ඊළඟට කෙටි කතාවක් ගත්තාම තව ලක්ෂණයක් තමයි ඒ සමාජයට ගැලපෙන භාෂාවක් භාවිත කරලා තියෙන කෙටි කතාවක ලක්ෂණය. ඊළඟට කතා රසය ඇති කිරීම කෙටි කතාවක තවත් ලක්ෂණයක්. ඊළඟට ගත්තාම තවත් කාරණා අපි ඉදිරියට ගත්තොත් එහෙම කෙටි කතාව රස මේක කෙටි කතාව විතරක් නෙවෙයි පොදුවේ ගත්තාම කතාවයි රසය නේද? ඒ පාඨක සිතට දුක දැනෙන අවස්ථාවල්. ඒ කියන්නේ කතාවේ දුක සහගත දුකට දැනෙන්නට ඕන. ඊළඟට සතුටු සහගත සතුටු විදිහට දැනෙන්නට ඕන. ඊළඟට උපහාසය වගේ දැන් උපහාසාත්මක රසයෙන් දැනෙන මේ රසයන් ගැන මේ කියන්නේ. දැන් මෙන්න මේවා කෙටි කතාවක ලක්ෂණ කියලා දැන කියා ගන්නට ඕන. ඔයගොල්ලන්ට දෙනවා කෙටි කතාවක ලක්ෂණ මේ ඡේදයේ ආශ්‍රයෙන් ලියා දක්වන්න කියලා. හරිද? කෙටි කතාවක ඇත්තේ ප්‍රධාන සිද්ධියක්. කෙටි කතාවක ඇත්තේ ප්‍රධාන සිද්ධිය එකයි. දැන් ඔයගොල්ලෝ මං කියන්නේ මේ කෙටි කතාවේ තියෙන එක ප්‍රධාන චරිතය. මොකක්ද? පියසේනගේ චරිතය. ඊළඟට ඒ කෙටි කතාවේ තියෙන එක් ප්‍රධාන සිද්ධිය. මොකද්ද සිද්ධිය? සිද්ධිය තමයි අලුත් අවුරුද්ද සමරන්නට නොහැකි වෙච්ච දරුවෙක්ට සිදුණු ඒ මනස
ක්‍රියා කරන ආකාරය. අලුත් අවුරුදු උත්සවය නැත්නම් අලුත් අවුරුදු සිංහල අවුරුද්ද සැමරීමට නොහැකි වෙච්ච දරුවෙකුගේ මානසික ස්වභාවය තමයි විවරණය කරන්නේ. එතකොට ඔන්න දැන් කරුණු දෙකයි. අනෙක් සිද්ධි ඒ ප්‍රධාන සිද්ධියට අදාළ වන ප්‍රධාන සිද්ධි හැර කරන අවශ්‍ය සිද්ධි. අනිත් ඔක්කොම මේවා. දැන් මේ කිටි කතාවේ ගත්තාම අනික් සිදුවීම් ඔයගොල්ලෝ මතක් ඔයගොල්ලෝ කියවු අය දන්නවා. අනික් සිදුවීම් තමයි දැන් අර වෙලඳු කීප දෙනෙක් ගැන කතා කරන සිදුවීම් නේද? කුස්සිය අම්මා පිළිවන් සිදුවීම්. ඊතර හාම පිළිවන් සිදුවීම්. මේ හැම එකක්ම අර සිද්ධියට අවශ්‍ය කරන සිද්ධි නිසා ඒවා මේ කිටි කතාවට වෙනත් හේතුවක් නිසා අදාළ කරගත්ත සිද්ධි නෙමෙයි. ඒක ප්‍රධාන ලක්ෂණයක්. කෙටි කතාව කිසිදු සිද්ධියක් හෝ චරිතයක් හෝ අනවශ්‍ය චරිත හෝ සිද්ධිය නොවිය යුතුයි. කෙටි කතාවක ලක්ෂණ. ඒ සියල්ල ප්‍රධාන චරිත හා බැඳෙන ඒවා වීම ඉතාම වැදගත් වේ. කෙටි කතාව කියවා රසවින්දී නදසවින්ද අවසන් වන විට පාඨකයා අපුරු ලෝකයට පිවිසේ. ඒ සමග තම ජීවිතයට යමක් එකතු කරගනි. එසේ ඔබගේ ජීවිතයට යමක් එකතු කරන ඔබ අපුරු ලෝකයට රැඳවාගෙන යන කෙටි කතාවක් සාර්ථක කෙටි කතාවක් සගය කළ හැකිය. ඔබ කියවන කෙටි කතාවල හිතකී ලක්ෂණ තිබෙදයි බලමින් කෙටි කතා රස විඳින්න. හරි. ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොත. ඒ කියන්නේ සාහිත්‍ය විමසුම පොත. ඔයගොල්ලෝ ඇතිනේ පොතක්. ඒ පොත ගන්නකො සාහිත්‍ය විමසුම පොත. සාහිත්‍ය විමසුම පොත ගන්නකො. සාහිත්‍ය විමසුම පොත අරගෙන ලියන පොත අරගෙන සාහිත්‍ය විමසුම පොත අරගෙන ඉවරලා පාඩමේ නම ලියන්න. පාඩමේ නම ලියන්න. ලියාගෙන මේ ප්‍රශ්නය දෙන්න. පාඩමේ නම ලියලා මේ ප්‍රශ්නේ ලියාගන්න දෙන්න. පාඩමේ නම ලියලා ලියාගන්න දෙන්න ප්‍රශ්නයක්. කෙටි කතාවක ලක්ෂණ හැකිතාක් කෙටි කරුණු ලෙස ලියා දක්වන්න. දැන් ඕගොල්ලෝ ওই ලියන කරුණු දිග කාරණාව වෙන්න බෑ. දැන් ඕගොල්ලන්ට පළවෙනි කාරණාව විදිහට ලියන්න පුළුවන්. පළවෙනි ප්‍රධාන කාරණාවක් විදිහට දැන් බලන්න. මෙන්න මේක. මේ බලන්න. මෙන්න මේකෙන් පටන් ගන්න. මම ප්‍රධාන කාරණා දෙකකින් ඕගොල්ලෝ පටන් ගන්න. එකක් තමයි මෙන්න මේක. මේ highlight කරලා පෙන්නන කොටස. දැන් මේ විදිහට මේ වචන වලින් ඕගොල්ලෝ ලියන්න ඕන නේද? කොහොම ලියන්නේ? කෙටි කතාවක ඇත්තේ ප්‍රධාන සිද්ධියක. කෙටි කතාවක ලක්ෂණයක් පළවෙනි කාරණාව මොකක්ද? එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම. ඒක ලියන්න ඊටු ටික ඔයගොල්ලෝ ලියන්න. පළවෙනි කාරණාව ලක්ෂණ විදිහට ලියන්න. එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම. එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම කෙටි කතාවක ලක්ෂණයක්. එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම. එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම. කරුණු දෙකක් දෙන ඊටු ටික ඔයගොල්ලෝ ඔක බලලා ලියා ගන්න. එක් ප්‍රධාන සිද්ධියක් දක්නට ලැබීම. ඒක ලියලා ඉඩ තියන්න ඕන. මොකටද ඉඩ තියන්නේ? ඉඩ තියන්නේ පේලි දෙකක් විතර තිබ්බනම් ඇති. මේ කාරණාව ඔයගොල්ලෝ පෙන්නලා දෙන්න ඕන. අපි කෙටි කතාව කියලා ඉවරන පස්සේ කෙටි කතාව. දැන් මම උදාහරණයක් විතරක් දෙන්නම්. ඒක ඔය කතාව ලියුවේ. ඔකට පේලි දෙකක් ඉඩ තියන්නකෝ. පේලි දෙකක් විතර. දැන් ඔයගොල්ලෝ මම කියන්නම් මොකද්ද කාරණාව කියලා. දැන් ඔන්න කෙටි කතාවක ප්‍රධාන ලක්ෂණයක් තමයි එක් ප්‍රධාන සිද්ධියක් දක්වන්න ලැබීම. දැන් ඕකට උදාහරණ පෙන්නන්න ඕකින්ද?
ඔයගොල්ලොන්ට නියමිත කෙටි කතාවේ අවුරුදු සීනිය කියන කෙටි කතාවෙන් පෙන්නන්න. මම ඕකට උත්තරේ මම දෙනවා. දැන්ට පිළියක් ඉඳ තියන්න. දැන් ඔයගොල්ලෝ තව ලියන්න ඕනේ. දැන් ওই කාරණාව විතර ලියලා මදිනේ. තව කෙටි කතාවේ ලක්ෂණ ලියන්න ඕනේ. අන්න ඒ ලක්ෂණ අපි කෙටි කතාව කියලා ඉවරනම් පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ වැඩේ. කෙටි කතාව ආශ්‍රයෙන් විස්තර කරන්නට පෙන්නන්න මෙන්න උදාහරණයක්. දැන් ඔකට උදාහරණයක් විතර කියනවා නම් සාමාන්‍ය උදාහරණයක් මම උදාහරණයක් විතර ලියන්න එපා. කියන්න ඒ තමයි අවුරුදු සීනේ කෙටි කතාව ආශ්‍රයෙන් ওই උදාහරණයක් පෙන්නනවා නම් එක් ප්‍රධාන සිද්ධිය මොකක්ද ඒකේ තියෙන නේද? අවුරුද්ද සැමරියට නොහැකි වුණු දරුවෙකුගේ අවුරුදු සමරන බලාපොරොත්තු වෙන අවස්ථාවක් පිළිබඳ විවරණය කිරීම. අවුරුද්ද සැමරීම බලාපොරොත්තු වෙන දරුවෙකුගේ සිතුවිලි විවරණය කිරීම තමයි ප්‍රධාන සිද්ධිය. තමයි සිද්ධිය. කියන අවුරුද්ද සමරන්න පුල්පුලා බලාගෙන ඉන්නවා. ඒක සමරන්න නොහැකි වෙච්ච දරුවෙකු පිළිබඳ විවරණයක් තමයි කියන්නේ. ඕක තමයි කතාවේ උදාහරණය. පිසෙන කියන දරුවා. දැන් ඒ වගේ ඔබ මේකෙන් ওই සටහනට ওই උතන්ට ඔයගොල්ලෝ මොන හරි කරුණක් ලියනවා නම් ඒ කාරණාව කෙටි කතාවෙන් පෙන්වලා දෙන්න පුළුවන්. ඒක නැත්තම් ලියන්න එපා. දැන් මේකට පුළුවන් ඔයගොල්ලෝ ලියන්න. ඔව්ගේ උදාහරණ දෙන්න නැත්නම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් ඒ ලියන්න. තව එකක් විතර මම ඔතන දෙනවා. ඔතන පේලි දෙකක් ඉදිරියට තියන්න. දෙකක් ඉදිරියට තියලා තව එක කාරණාවක් ඉදිරියට ලියා ගන්න. එක් ප්‍රධාන චරිතයක් දක්වන්න ලැබීම. එක් ප්‍රධාන සිද්ධියක් දක්වන්න ලැබීම දෙවෙනි කාරණාව එක් ප්‍රධාන චරිතයක් දක්වන්න ලැබීම පළවෙනි එකට ඉඳ තියලා ලියන්නට ඕන. එක් ප්‍රධාන චරිතයක් දක්වන්න ලැබීම. එක් ප්‍රධාන චරිතයක් දක්වන්න ලැබීම. ඒක නම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් උදාහරණ නේද මොකද්ද? මොකද්ද උදාහරණේ? PSNගේ චරිතය. අපි ඒක දැන් නොලිවක් කන පස්ස ලියන්න පුළුවන්. PSNගේ චරිතය අපිට විතර ගන්න පුළුවන් ඕන. හරිද? හරි. දැන් ඔය අභ්‍යාස ගුරු කරන්න ඕන මම මේ පාඩම කතා කරලා ඉවරනන් පස්සේ මම කියන්නම් කාරණා. ඔයගොල්ලෝගේ අච්චුපත ගත්ත කමක් නෑ ළඟට අරගෙන ඉවරලා මේ කෙටි කතාව පොඩ්ඩක් මූලික හැඳින්වීමත් එක්ක බලමු. මූලික හැඳින්වීම ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ගුණදාස සමරසේකර මහතා රචනා කරලා තියෙන මේ ගුණදාස සමරසේකර මහතා කියලා කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ අටලමත් ප්‍රදේශයට මනා සැමදියාවක් දක්වන කෙනෙක්. නේද? ගුණදාස සමරසේකර මහතා කියලා ගිනාගේ මම ආසම කෙටි කතාව තමයි ආපසු ගමන කියන කෙටි කතාව. ආපසු ගමන කියන කෙටි කතාව. ඒ වගේම මම ආස තව කෙටි කතාවක් තමයි බයිසිකලේ. ආපසු ගමන බයිසිකලේ ආපසු ගමන කියන කෙටි කතාවේ තියෙන්නේ ওই යටලමත් ප්‍රදේශයේ සිදුවීමක් තියෙනවා. ඔහුගේ මව සේවය කරලා තියෙන යටලමත් ප්‍රදේශයේ ගාල්ල යටලමත් ප්‍රදේශයේ තියෙන පාසලක ඒතර ඔහු ඒ ගුරු නිවාසයේ රැඳී සිටින අවස්ථාව මෙල තියෙන ගුණදාස සමරසේකර මහතාටත් එතකොට මේ අවස්ථාවේදී ඒ සිද්ධිය පදනම් කරගෙන ඔහු කෙටි කතාවක් රචනා කරනවා ආපසු ගමන කියලා තමන්ගේ අම්මා කුරුදුවියෙන් විශ්‍රාමගෙන ගෙදර ගිහිල්ලා නැවත තමන් තමන් සේවය කළ පාසලට පැමිණීමක් පිළිබඳ තමයි ඒ කෙටි කතාවේ තියෙන්නේ. ආපසු ගමන කියන කෙටි කතාව. එතකොට ඒක ඉතා අපූර්ව කෙටි කතාවක්. ඒ වගේම ගුණදාස සමරසේකර මහතා රචනා කරපු බයිසිකලය කියන කෙටි කතාව. බයිසිකලය. සියදොරිස් කියලා චරිතයක් තියෙනවා. ප්‍රධාන චරිතය සියදොරිස් කියන චරිතය. ඒ සියදොරිස් කියන කෙනා මුහම්මද් මහන්සියෙන් ඉතාම අතීත සමාජය ගැන කතා කරන්නේ ටිකක් එතකොට ඒ සියදොරිස් කියන පුද්ගලයා ඉතාම ආසාවෙන් ඉන්නවා මේ බයිසිකලයක් ගන්න. අපි කියන්නේ පුෂ් සයිකලයක් අපි කියන්නේ පුෂ් කියලා තල්ලු කරන සයිකල්. යතුරු පැදි නෙමෙයි. තල්ලු කරන සයිකල් අන්නේ බයිසිකලයක් ගන්න බොහොම ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් එයා බයිසිකලයක් ගන්න සල්ලි එකතු කරනවා. ඊට පස්සේ යා පාරේ ගමන් මගින් පාරේ පයින් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට බයිසිකල් වලින් යන අය දැකලා යාගේ අපිත් දාන සාපජත් එහෙම සමහර අවස්ථා වෙලා දිනවා. බයිසිකලෙන් යන කෙනෙක් දැක්කහම යාගේ සිතුවිලි වෙනස් වෙනව නේද? මටත් එහෙම බයිසිකල් යන්න තිබුණා නම් එහෙම කියලා යා සිතුවිලි මවා ගන්නවා. අපිට ආසාවක් තියෙන. ඒ වගේ බයිසිකල් කියන කෙටි කතාවත් ඉතාම අපූර්ව කෙටි කතාවක්. පුළුවන් නම් ඔයගොල්ලෝ මේ ගුණදාස සමරසේකර මහතා රචනා කරපු කෙටි කතා කීපයක් අරගෙන රස විඳින්න. එතකොට 1929 නොවැම්බර් 12 වෙනි දින ගාල්ල යටලමත් තමයි ගුණදාස සමරසේකර මහතා ඉපදිලා තියෙන්නේ. ඒතර ඔහු දැන්ටත් ජීවත් වෙන අපේ කෙනෙක් ගුණදාස සමරසේකර මහත්මයා. එතකොට ඔහු දන්ත වෛද්‍යවරයෙක්. ඒතකොට අපි දන්නවා කලාව සඳහා යොමු වෙන්න එයා ඉගෙනගෙන තියෙන මොනවද කියන එක අදාළ වෙන්නේම නැහැ. අපි දැන් සමාජ නම් ඉතින් එහෙම නෙවෙයිනේ. ඉගෙනගෙන තියෙන මොනවද ඒ මත තමයි එයා
යන ශ්‍රේෂ්ඨ තීරණය කරන. දැන් ඒ නිසා මේ අධ්‍යාපනය කියන මත පදනම් වෙලා යා ඉගෙනගෙන තියෙන්නේ කලා ශාස්ත්‍රයෙන්ද ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රයෙන්ද එහෙම අදාළ කරගන්නේ නැහැ. ඉතින් බලන්න දැන් දන්ත වෛද්‍යවරයෙක් ඔහු තාම ප්‍රකට ලේඛකයෙක්. ඒතර ඔහුගේ නිර්මාණ ටික මතක තියෙනවා. දැන් නොවැම්බර් 12 ඉපදලා තියෙන්නේ ගාල්ල යටල මත ප්‍රදේශයේ. එතකොට මෙන්න මේ නිර්මාණ ටික ඔහුගේ පාඩම් කරලා තියෙනවා. දැන් මේක සාමාන්‍ය පන්ති මම පාඩම් ගන්නවා. බලන්න ඔහුගේ නිර්මාණ ටික පාඩම් වෙලා තියෙනවා. මේවා අහන විභාගෙදී. භාව ගීත. භාව ගීත. පළවෙනි කාරණාව. දෙවෙනි එක අමල් බිසෝ. දෙවෙනි එක තමයි අමල් බිසෝ. මේ කාව්‍ය සංග්‍රහ ටික කියාගෙන යන්නේ. හරිද? කාව්‍ය සංග්‍රහ පළවෙනි එක තමයි භාව ගීත. දෙවෙනි එක තමයි අමල් බිසෝ. තුන්වෙනි එක තමයි උයනක හිඳ ලියූ කවි. හතරවෙනි එක ආවර්ජන. පස්වෙනි එක අසක්දාකව. හයවෙනි එක මතකවත. දැන් නිර්මාණ හයම පාඩම් වෙන්නට ඕන. නිර්මාණ හයයි. මොන නිර්මාණද? කාව්‍ය සංග්‍රහ හයක්. ගුණදාස අමරසේකර මහතා රචනා කරපු කාව්‍ය සංග්‍රහ හයක නම් මේකේ තියෙනවා. මේ හය ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. ආයෙ කියනවා නම් පළවෙනි එක තමයි භව ගීත. දෙවෙනි එක තමයි අමල් බිසෝ. තුන්වෙනි එක තමයි උයනක හිඳ ලියූ කවි. හතරවෙනි එක ආවර්ජන. පස්වෙනි එක අසක්දාකව. හයවෙනි එක මතකවත. මෙන්න මේ කාව්‍ය සංග්‍රහය පාඩම් කරලා තියාගන්න. නිබන්ධනයේ මතකින් උත්තර ලියන්න තියෙනවා. බොහෝ වෙලාවට අපි විශ්වාස කරන මේ මාසෙන් පස්සේ අපිට සාමාන්‍ය පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියලා එදාට පාඩම් ගන්න. හරිනේ? හරි. ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය පන්ති හිටිය අපේ දරුවෝ දන්නෝ මේව නිකන් කතා කරනව විතරක් නෙවෙයි පාඩම් අර ගන්නවා නේද අභ්‍යාස කරනවා සාමාන්‍ය පන්ති. ඒ තියෙන කාව්‍ය සංග්‍රහ ටික. ඊළඟට අපි යනවා ඔහුගේ කෙටි කතා සංග්‍රහ. නවකතා ටික. නවකතා ටික. මේ බලන්න කර්මකාරයෝ නවකතාව. යලි උපන්නෙමි නවකතාව. දෙපා නොලද්දෝ නවකතාව. ගන්ධබ්බ අපදානය නවකතාව. අසත්‍ය කතාවක් නවකතාව. ප්‍රේමේ සත්‍ය කතාව නවකතාව. ගමනක මුල නවකතාව. කීයක් තියෙනවද කියලා බලන්න. කර්මකාරයෝ යලි උපන්නෙමි දෙපා නොලද්දෝ ගන්ධබ්බ අපදානය අසත්‍ය කතාවක් ප්‍රේමේ සත්‍ය කතාව ගමනක මුල. 7ක් තියෙනවා. දැන් එතකොට කාව්‍ය සංග්‍රහ 6ක් තිබුණා. නවකතා 7ක් තියෙන ඔහු රචනා කරපු. ඊළඟට අපි ඔහුගේ කෙටි කතා සංග්‍රහ ටිකට යනවා. ඔයගොල්ලන්ට අදාළ කෙටි කතාව අවුරුදු සීනය කියන කෙටි කතාව උපුටාගෙන තියෙන්නේ රතු රෝසමල කියන කෙටි කතා සංග්‍රහය. හරිද? ඒක පහළ තියෙනවා. පාඩම් කරලා තියාගන්න. බලන්න ඔහුගේ කෙටි කතා සංග්‍රහ ටිකක් තියෙනවා මෙතන. රතු රෝසමල, ජීවන සුවඳ, එකම කතාව, එක්ටැමින් පොළවට, කතා 5ක්, ගල් පිළිමය සහ බොල් පිළිමය, මරණ මංචකයේ දුටු සීනය, පිළිම ලොවයි, පියවි ලොවයි, විල්තෙර මරණය. කෙටි කතා රචනා කරලා තියෙනවා. තව කෙටි කතා තියෙනවා මේ මෙතන තියෙන්නේ කීපයක්. දැන් ඔයගොල්ලෝ පේනවා කාව්‍ය සංග්‍රහ 6ක් පාඩමේ සඳහන් වෙනවා. නව කතා 7ක් සඳහන් වෙනවා. කෙටි කතා සංග්‍රහ 8ක් සඳහන් වෙනවා. දැන් ඉතින් මේවා අවබෝධ කරගෙන පාඩම් කර ගන්නට අවශ්‍යයි මේ කියන කාරණා ටික. හරිද? ඒතර අපි අවුරුදු සීනය කියන කෙටි කතාවට යන්නේ. මේ කෙටි කතාව ගුණදාස අමරසේකර මහතා රචනා කරපු රතු රෝසමල කියන කෙටි කතා සංග්‍රහය තමයි පුටාගෙන තියෙන්නේ. ඒ කෙටි කතා සංග්‍රහයේ 8 වෙනි කෙටි කතාව තමයි මේ අවුරුදු සීනය කියන කෙටි කතාව. 8 වෙනි එක. ඔබේ පාඩමට ඇතුළත් කරලා තියෙන්නේ රතු රෝසමල කියන කෙටි කතා සංග්‍රහයේ තියෙන 8 වෙනි කෙටි කතාව. ඒ නිසා කෙටි කතා සංග්‍රහයක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද කෙටි කතා සංග්‍රහයක් කියලා කියන්නේ? කෙටි කතා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙන පොතකට තමයි කෙටි කතා සංග්‍රහය කියන්නේ. කෙටි කතා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. අවම දෙකක්වත් තියෙනවා. දෙකේම නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය කෙටි කතා දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කර රචනා කරලා තියෙන පොතකට තමයි කෙටි කතා සංග්‍රහය කියලා කියන්නේ. ඒක රතු රෝසමල කියන කෙටි කතා සංග්‍රහයේ 8 වෙනි කෙටි කතාව තමයි අවුරුදු සිහිනය කියන කෙටි කතාව. රතු රෝසමල කියන කෙටි කතා සංග්‍රහයේ 8 වෙනි කෙටි කතාව තමයි අවුරුදු සිහිනය කියන කෙටි කතාව. අවුරුදු සිහිනය කියන කෙටි කතාව. හරි. දැන් අපි යනවා කෙටි කතාවට. දැන් මේකේ තියෙන ප්‍රධාන චරිතය ඔයගොල්ලෝ දැන් දන්න මේ වෙනකොට. ඒ තමයි පියසේන. ප්‍රධාන චරිතය තමයි පියසේන. සාමාන්‍ය පොතක් කෙටි කතාව රස විඳීම තමන්මයි කරගන්නට ඕන. තනියමයි කරගන්න. මම අර කලින් කතා කර දේවල් ඒවට පිටිවහලක් කරගන්නවා.
කෙටි කතාවේ තියෙන ප්‍රධාන චරිතයක් බව දැනගෙන ඉන්නට ඕන. කෙටි කතාවේ තියෙන එක ප්‍රධාන සිදුවීමක් බව දැනගෙන තියෙන්න ඕන. සිද්ධි ගොඩක් තියෙනවා. හැබැයි තියෙන එක ප්‍රධාන සිද්ධිය. සිද්ධි ගොඩක් තියෙනවා. ඒවෙන් එක ප්‍රධාන සිද්ධිය තියෙන. චරිත ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි එක් ප්‍රධාන චරිතය තියෙනවා. මේ දෙක ප්‍රධාන වශයෙන් මේක අවබෝධ කරගන්න. මේ දෙක ගැන මතක තියාගෙන එහෙම දෙයක් තියෙන බව සඳහන් කරගෙන කෙටි කතාව රස විඳින්න ඕන. ඊළඟට අපි කතා කරලා තියෙනවා කෙටි කතාව මේ කෙටි කතාව අපිට තව දැනගන්න පුළුවන් වෙනකොට මේ කෙටි කතාව රස විඳින්න යනකොට ඕගොල්ලොන්ට එක එක තැන් ඕගොල්ලන්ට මැවෙනවා. මැවිලා පේනවා. කතාව රස විඳගෙන යනකොට යම් යම් සිද්ධි මැවෙනවා. මෙතන මෙහෙම වෙන්නට ඇති. මෙතන මෙහෙම වෙන්නට ඇති කියලා නිකන් චිත්‍රයක් මැවෙනවා. ඒ හැකියාව, ඒ දක්ෂතාවය කෙටි කතා රචකයා තුළ තියෙනවා. ඒක ඔබේ දක්ෂතාවය නෙමෙයි. කෙටි කතා රචකයාගේ දක්ෂතාවය. එයාට පුළුවන් වෙන්න ඕන කෙටි කතාව රස විඳින කෙනාගේ මනසේ චිත්‍රයක් විදිහට ඒ සිදුවීම් මවන්න. හැම එකක්ම නෙමෙයි. ප්‍රබල සිදුවීම් ඔය චිත්‍රයක් ලෙස මනසේ මේ හැකියාව තියෙනවා. කෙටි කතා කරනවාගේ දක්ෂතාවය ඒක. ඊළඟට සමහර වෙලාවට තව මතක තියාගන්න කෙටි කතාවේ තවත් වැදගත් ලක්ෂණයක් තමයි මේ අපි කතා කරා මේ භාෂාව. කියන්නේ භාෂාව ඒ කෙටි කතාවේ පසුබිමට ගැලපෙන භාෂාවක් වෙන්න ඕනේ. දරුවෙක් ගැන කතා කරන්නේ ඒකට ගැලපෙන භාෂාවක් වෙන්න ඕනේ. ඒවත් මේ කෙටි කතාවේ දක්න ලැබෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් කෙටි කතාව රස විඳගෙන යමු. ඔයගොල්ලෝ කියව ගන්නත් ඇති කෙටි කතාව. මොකද මේකේ සංසිද්ධි පිළිබඳව අර කෙටි කතාවේ ලක්ෂණ ගැන අවධානය යොමු කරමින් කෙටි කතාව කෙරෙහි අවධානය යොමු කරමු. මේ පාඩම ආශ්‍රයෙන් අපෙන් අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද කියලාත් අපි දැනගෙන ඉන්න ඕනේ. විභාගයට අහන ප්‍රශ්න. මොන වගේ ප්‍රශ්නද මේ කෙටි කතාව ආශ්‍රයෙන් අපෙන් අහන්න පුළුවන්? අපෙන් අහන්න පුළුවන් මේ පාඩම ආශ්‍රයෙන් නම් ප්‍රධාන වශයෙන් අවස්ථා සම්බන්ධය. ඒ කියන්නේ මොකක් හරි කවුරු කර ප්‍රකාශයක් අරගෙන ඉවරලා ඒ ප්‍රකාශය කළේ කවුද? ඒ ප්‍රකාශය කළේ කාටද? ඒ ප්‍රකාශය කරලා තින්නේ මොන අවස්ථාවේද? අන්න ඒ වගේ දේවල් අහන්න පුළුවන් මේ කෙටි කතාව ආශ්‍රයෙන්. මේ පාඩමෙන් අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙන ඔච්චරයි. වෙන මොකුත් වෙන වුණොත් මේ පාඩමෙන් අහන්නේ නෑ. ඊට අමතරව ඒ පාඩේ දීලා සමහරලාට අහන්න පුළුවන් මේ උපුටාගත්තු කෙටි කතා සංග්‍රහයේ නම කුමක්ද? මේ පාඩේ උපුටාගත්තු කෙටි කතා සංග්‍රහයේ නම කුමක්ද? ඊළඟට අහන්න පුළුවන් එහි කතුවරයා කවුද? එහෙමත් අහන්න පුළුවන්. ඒව මේකේ තියෙනවා. මේ තියෙන හැඳින්වීම තුළ ඒව තියෙනවා. ඊට අමතරව මෙහෙම අහන්නත් පුළුවන් මේ පාඩම ආශ්‍රයෙන්. යලි උපන්නේ මේ දෙපා නොලද්දෝ යන නවකතාවල රචකයා නම් කරන්න. එහෙම නැත්නම් කියන්න පුළුවන් භාවගී තමල් බිසෝ යන කාව්‍ය සංග්‍රහ රචනා කරත්තේ කවුද? අහන්න පුළුවන්. එහෙම නැත්නම් බොල් පිළිමය ගල් පිළිමය සහ බොල් පිළිමය මරණ මංචකයේ දුටු සේනය යන කෙටි කතාවල රචකයා නම් කරන්න. මේව අහන්න පුළුවන්. ඒ සවගොල්ල මතක තියාගන්න ඕන. ඕව අහනවා විභාග. ඕව අහනවා. ඕව මතක තියාගන්න. ඒවා අනිවාර්යෙන් ඒකම ඔයගොල්ලෝගේ පාඩම් කර ගැනීම අත්‍යවශ්‍යයි. අපි එන යමු කෙටි කතාවට පළවෙනි ඡේදය. නවහැවිරිදි පියසේ නිස්තෝප්පියේ උළුවස්සට හේතු වී බලා සිටියේ. දැන් ඔයගොල්ලෝ යම් මැවීමක් වෙනවා බලන කෙනෙක් කොහේ හරි තැනක හේතු වෙලා බලාගෙන ඉන්නව කවුරු එනකම් බලන්න. වෙලාව හවස 4:00ට පමණ ඇත. මම ඔයගොල්ලෝගෙන් අහන අවසානයේ මේ කෙටි කතාව ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා තියෙන කොටසේ කාලය කොපමණද කියලා. දැන් අපි පටන් ගත්තේ කතාව කොයි වෙලාවේද? හවස 4:00ට විතර සිදුවීමකින් පටන් ගත්තේ. එතනින් පටන් ගත්තේ. දැන් අපි ඔයගොල්ලෝ මේ අවසානයේ මම අහනවා මේ කෙටි කතාව. එතකොට අපි හිතමු දවස් 4:00ට පටන් ගත්ත කියලා මේ කතාවේ අපි පටන් ගන්න තැන මේ සිදුවීම. ඉතින් මේ කෙටි කතාවේ අවසානයේ සිදුවෙන්නේ මොන කොයි කීයටද කියලා අපි දැනගෙන ඉන්න කතාව අවසානයේ බලන්න. හරිද? දැන් හවස 4:00 පමණ වෙලාවලු. පියසේන හිස උස් කරමින් යලිත් වීතිය දෙස බලන්ට බිය. පාරේ බොහෝ දෙනෙක් කතා කරමින් ඒ මේ අත ගමන් කරමින් සිටියහ. ඔහු ඔවුන්ගේ හිස්වල තුඩින් ඈත මංගු දෙස බැලුවේය. ඔහු කීපවරක් ඇඟිලි තුඩුවකින් නැගී සිටද ඉදෙස බැලිය. බොහෝ වෙලා මෙසේ බලා සිටීම නිසා දැන් ඔහුගේ බෙල්ල රිදේ. ඇස්ත මදක් කකියයි. එහෙත් තවම කිසිවෙකු පේන්නට නොමැත. ඔහු යලිත් කණුවට හේතු වී බලා සිටින්නට විය. දැන් ඔයගොල්ලන්ට මේක සිතුවම් කරන්නත් පුළුවන්. චිත්‍රණ ගන්නත් පුළුවන්. පියසේන කියන චරිතයක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු කීයද? 9යි. පාසලේ නම් කී වසරේද අපේ ලංකාවේ පාසලක නම් කී වසරේද සාමාන්‍ය? අවුරුදු 9 කියලා කියන්නේ. 4 වසරේ විතර නේද? 4 වසරේ විතර මේ චරිතයේ මේ වයස ඉදිරිපත් කරේ මොකටද කියලා හිතෙන ඔයගොල්ලෝ? වයස ඉදිරිපත් නොකර කියන තිබ්බනේ මේ. ඇයි වයස ඉදිරිපත් කරන්නේ? ඇයි වයස ඉදිරිපත් කරේ කියලා තව ටිකක් උඩට දැනගන්න පුළුවන්. ඇයි වයස ඉදිරිපත් කරේ කියලා තව ටිකකින් උඩට දැනගන්න පුළුවන්. අවුරුදු 9ක
කෙනෙක් තමයි පියසේන කියලා කියන්නේ. ඇයි මේ පියසේන කියන නම දැම්මේ මෙයාට? මෙයාට දාන්න තිබ්බනේ මේ නැත්තම් මේ වගේ නැත්තම් නෙත්සර කියලා දාන්න තිබ්බනේ. ඔය මොකක් කර නමක් දාන්න තිබ්බනේ. රාවින්දු කියලා දාන්න තිබ්බනේ. ඇයි මේ දැම්මේ පියසේන කියලා? කවුරු කියන්නකො නියන් ඇයි මෙයාට පියසේන කියලා නම දැම්මේ කියලා? නෙත්සර හරි කවුරු නම දාන්න නැතුව. ඇයි මේ PSN කියන නම දානකින් බලාපොරොත්තු මම මේ භාෂා භාවිත ගැන අහන්නේ මොකද PSN කියන නම දානකින් බලාපොරොත්තු වෙන්නේ නිර්මාණකරුවා මතක තියාගන්න PSN කියන නම දානකින් යා බලාපොරොත්තු වෙන්නේ මෙයා නූගත් ගැමි පරිසරයකින් එන චරිතයක් බව පෙන්වනවා මෙයා ගැමි පරිසරයෙන් එන චරිතයක් නූගත් ගැමි පරිසරයෙන් එන චරිතයක් එතකොට මෙයා ඇවිල්ලා මේ ගොඩක් අතීත සමාජික චරිතයක් වර්තමාන සමාජ චරිත නෙවෙයි දැන් නෑනේ නේද දැන් නෑ නේද මේ දැන් ඉන්නට නම දාන්නේ නෑනේ පොඩි සිඤ්ඤෝ නේද එහෙම නම් දාන්නේ නෑනේ එහෙම නම් දාන්නේ එඩ්වින් කියලා කාට හරි නමක් දානවද දැන් කාටවත් එහෙම නම් දාන්නේ නෑ නේද එඩ්වින් පියසේන නේ අර්නෝලිස් ඔයගේ නම් දානවද නෑ එහෙනම් මේ කතා කරන චරිතය ගොඩක් ඈත සමාජික චරිතයක් මේ ඈත සමාජික චරිතය ඒකයි පියසේන කියලා දැම්මේ දැන් ඉන්න අවුරුදු 9 කෙනෙකුට පියසේන කවුරුද ඔයගොල්ලෝ පන්තිවල ඉන්න ඉස්කෝලේ පියසේන වල නෑ නේද ඔයගොල්ලෝ පන්තිවල නෑ ඇයි මෙහෙනම් මේ චරිතය ගත්තේ මේ විදිහට නම් කරේ මේ කතා කරන්නේ පුතා ඉතා අතීත සමාජික චරිතයක් මේ කතා කරන්නේ. ඒ සමාජෙට පියසේන හරි. ඒ සමාජ පියසේන හරි. මේ චරිතේ නම පියසේන කියන නම ඉතා ඈත සමාජයකට ගැලපෙන චරිතයක් නමක් මේ. හරිද? දැන් පියසේන පිළිබඳ විවරණයක් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. පියසේන හඳුනා ගන්න. කවුද පියසේන කියන්නේ දැන් එනවා? පියසේන කියලා කියන්නේ අවුරුදු 9ක දරුවෙක්. අවුරුදු 9ක දරුවෙක්. අවුරුදු 9ක දරුවෙක්. එයා හවස 4:00 විතර කවුරු එන්නකම් බලාගෙන ඉන්නවා. දැන් අපිට දැනෙන්න ඕන PSN කියලා කරන්නේ වගේ චරිතයක්. අවුරුදු 9ක දරුවෙක් PSN කියලා කියන්නේ. අවුරුදු 9 කියලා කියන්නේ පාසලෙන් 4 වසරේ. 4 වසරේ ඉන්න ඔයගොල්ලෝගේ මල්ලි කෙනෙක්. එහෙම හිතන්න. මේ වගේ කුඩා දරුවෙක් ගැන කතා කරලා දැන් එහෙනම් PSN කියන මොන වගේ චරිතයක්ද අපි දැනගෙන ඉවරයි දැන්. අවුරුදු 9ක කුඩා දරුවෙක් PSN කියලා කියන්නේ. ඔහු මේ වෙලාවේ නම් මොනවා හරි දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා. නේද? එයා කවුරු එනකම් බලාගෙන ඉන්නවා. එයා ඊට විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. බලන්නකෝ මේ වගේ කුඩා දරුවෙක්ගේ සිතුවිලි. අද අම්මා එන බව ඌට හොඳටම විශ්වාසයි. තව අවුරුදු නැත්තේ එක දවසක. එහෙනම් කවද්ද මේ දවස? අප්‍රේල් මාසේ 13 වෙනිදා වෙන්නත් පුළුවන් නැත්නම් 12 වෙනිදා වෙන්නත් පුළුවන්. අප්‍රේල් මාසේ 12 නැත්නම් 14 වෙන්න පුළුවන්. දැනට දින 3කට පෙර ඔහු අම්මාට එන ලෙස කියා ලියුමක් ඇරියේ. අම්මට එන්න කියලා ලියුමක් කියලා. එයා ලියන මොකක් කරන PSN ද කියලා තාම අපි දන්නේ නැහැ මෙතන. කතාවේ අපි දන්නේ නැහැ මොනව කරන කෙනෙක්ද කියලා මේ PSN. බලමු අපි මොනව කරන කෙනෙක්ද. එය ලියන ලද්දේ කුස්සි අම්මා විසින් දෙවෙනි චරිතය. දැන් PSN කියලා චරිතයක් අපිට හමු වුණා. අම්මා කියලා චරිතයක් අපිට තාම හමුුනේ නැතුන නමක් දැනගත්ත අම්ම කියලා කෙනෙක් මේකේ හමු වෙනවා අපිට ඉස්සරහදී. ඊළඟට අපිට හමු වෙනවා කුස්සි අම්මා. චරිත තුනයි නම් තුනක් මතක තියාගන්න ඕනේ. හරිද? එදින රාත්‍රියේ සියලු දෙනාම නිදාගත් විට. ඒ කියන්නේ කවදා රාත්‍රියේද මේ? මේ කියන දවසට ඒ කියන්නේ අප්‍රේල් 13 වෙනිදාට දවස් 3කට කලින් එහෙනම් අප්‍රේල් 10 වෙන්නට ඇති මේ නේද අප්‍රේල් 10 වෙනිදා වෙන්නට ඇති ඒ කියන්නේ අප්‍රේල් 10 වෙනිදා රෑ රාත්‍රී සියලු දිනාම නිදාගත් විට කවුරු නිදාගත්තන් පස්සේ ගෙදරින් අනිත් ඔක්කොම නිදාගත්තාම ඔහු ඈට කියා කුප්පි ලාම්පුව කෙලියෙන් එළියෙව්වේ ලියුම ලියුව අම්මට මම මෙහෙම අම්මට ලිව්වේ අනේ අම්මේ කොහොම හරි එන්න මං එනකන් උන්චිලා බඳින්න එපායි ඔහු ලියුමේ අන්තිමට ලියන ලෙසද ඔහු ඈට කීවේ එබැවින් අම්මා තමා ගෙදර එක්ක යාමට එනුනේ ඇතේ. ඒ ඇරත් ඔහු එදා ගෙදරින් පිට වී එන විටද තමා අවුරුදු එක්ක යාමට එන බව අම්මා පොරොන්දු ආය. ගෙදරින් එනු පිණිස පිට වූ විට තමා හැඬු සැටිද ඔහුට මතකය. ඔහු අම්මාගේ ඇඟෙහි එල්ලී යා නොහැකි බව කියමින් ඇඬුවේ. එවිට අම්මා ඔහුගේ ඔළුව අතගා යන්න පුතා මං උඹ අවුරුදු එක්ක යන්න එනවායි කියවාය. අම්මා ඔහු කාර්යයකට ගොඩ නැගුණු විට ඔහුගේ හිස අල්ලා සිම්බාය. අනේ බලා ගන්න හොඳ හැටි ඈ කීවේ හඬමින් බව ඔහුට මතකයි. උද්ෘත කීපයක් තියෙනවා බලා ගන්න. උද්ෘත කීපයක් තියෙනවා. මේ උද්ෘත වලට ඔබගේ අවධානය යොමු කරන්න. එකක් තමයි අනේ අම්මේ කොහොම හරි එන්න මං එනකන් උන්ජිලා මඳින්න එපා. ඒක උද්ෘතයක්. ප්‍රකාශන නොවන උද්ෘතයක්. ඊළඟ මෙන්න මේක. යන්න පුතා මං ඔබ අවුරුද්දට එක්ක යන්න එනවා. අම්මා කර ප්‍රකාශයක් පුතාට PSNට. ඊළඟට තවත් එකක් අපිට හමු වුණා. අනේ බලා ගන්න හොඳ හැටි. PSN ගේ අම්මා PSN තමයි ප්‍රකාශ කරන්නේ. ඒතර PSN මෙහෙනම් කොහෙට හරි යවලා. ගෙදරින් ඈත් කරලා ඊළඟට
අම්මා මං එක්ක යන්න එනවායි කියලා පොරොන්දු වුණා. දැන් ළඟ වෙනවා ඇති. යලිත් පාර දෙස බලන්ට UPSN තිතිනි. ඈත කිසිවෙකු වංගුවෙන් හැරෙන දුටු UPSN යලිත් ඇඟිලි තුලින් උස්විය. ඒ කිසිවෙක් කන්නගා තමාට කතා කළේ. කවුරු කතා කරනවා එහෙම දැන්. තාමත් UPSN අම්මා වෙනකම් බලාගෙන ඉන්නවා. බලන්න. අම්මට එන්න කියලා මේ දවස් 3කට කලින් ලියුමක් යවුවා. මොකට එන්න කියලා ධම්ම පොරොන්දු වුණා. ඌ එක්ක යන්න එනමයි කියලා අවුරුද්ද. ඒක සී ගන්නල නැවත ලියුමක් යවුවා. ඒ අතර ඌ කිව්වා මං එනකම් ඔන්චිලා ආවනම් බඳින්න එපා කියලා. බලන්න. PSN කොහොම එහාට ඇවිල්ලා මේ කතුරු නෝන මහත්තයාට ගිහින් දීපන්. උද්ෘතයක් මතක තියාගන්න. PSN කොහොම එහාට ඇවිල්ලා මේ කතුර නෝන මහත්තයාට ගෙනිහින් දීපන්. ගිහින් දීපන්. කවුද බලමු නෝන මහත්තයා. වහා දිවගොස් එය ගෙනවුත් ස්වාමිදුවට දුන් ඔහු යලිත් ස්තෝප්පුවට දුවාවේ. අපිට හමු වෙන ඊළඟ චරිතය. දැන් PSN කියන චරිතය, PSN ගේ මවගේ චරිතය, කුසි අම්මාගේ චරිතය. දැන් අපිට තවත් හමු වෙන චරිතයක් නෝන මහත්මයා එහෙම නැත්නම් ස්වාමිදුව. ආපු වෙයක් කුස්සියට දිවවල. වංගුවෙන් හැරුණු තැනත්තා. දැන් බලන්නකෝ පුතා. දැන් ඔහු යලිත් ස්තෝප්පුවට දුවාවේ. වංගුවෙන් හැරුණු තැනත්තා එවිට පෙනෙන්ට නොසිටියේ. කවුරු කෙනෙක් එනෝ දැක්කා යා. මේ PSN දැක්ක ටිකක් ඈත කවුරු එනෝ. නමුත් බලන්න ආයි ගිහින් එනකොට ඇයි නෑ. වංගුවෙන් හැරුණු තැනත්තා එවිට නොපෙනෙන්ට සිටියේ. ඒ අම්මා විය යුතුය ඔහු සිටිනේ. අම්මාට අමතක වී ගේ පිටමං කොට යන්නට ඇත. ඔහු වහා ගේට්ටුව වෙත ගොස් පාරේ අනික් පැත්ත දෙස බැලුවේ. එහෙත් එහි ගේ අම්මා නොව වෙනත් ගැහැණියකි. අම්මා නොව වෙනත් ගැහැණිය. ඔයගොල්ලොත් කියව ගන්න මම මේ කතා කරන අතර. අම්මා එනකත් තමයි බලාගෙන ඉන්නේ. ඔහු යලිත් උළුවස් අස්සලට පැමිණ වීතිය දෙස බලා සිටින්නට වී ස්තෝප්පේ වැටි තිබුණු හිරු එළියද දැන් ක්‍රමෙන් මැකීගෙන යයි. ඔහු දැන් මෙසේ බලා සිටින්නට වී පෑ දෙකකටත් ආසන්න නැත. අම්මා මෙතරම් ප්‍රමාද විති ඔහු නොසිතුවේය. දැන් පෑ දෙකක් වෙනවලු. ඔහු බලාගෙන ඉන්න පටන් පෑ දෙකක්. ඔහු ඉති බලාපොරොත්තු වූයේ උදෙහිය. තව හැන්දෑවීමට ඇත්තේ ටික වෙලාවකි. ඔහු යලිත් ඇඟිලි තුඩින් නැගී පාර දෙස බලා සිටින්න බියේ. දැන් නම් උදේ ඉඳලා බලාගෙන ඉන්න කෙනෙක් PSN කියලා නම් වෙනකම්. බලන්න ඊළඟ ඡේදෙ. යලිත් ඔයගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි මනසින් මම කතා කරන අතරේ යලිත් දෙතුන් වරක් වංගුවස බලා සිටි ඔහුට දොර කනුවට හේතුවේ කල්පනා කරන් ප්‍රියම්මා මෙතරම් ප්‍රමාද වන්නේ කුමන් සාද ඔහුට කිව නොහැක. අම්මා ගෙදරින් උදේවරුේ අනුමාන පිට වන්නට ඇත. මොහොතකින් ඔහුගේ සිතෙහි ගෙදර වූ ගොළු මල්ලි. ඔන්න දැන් පවුලේ විස්තර අපි දැනගන්නවා යාගේ. පවුලේ විස්තර ටික දැනගන්නවා. බලන්න. ඔහුගේ හිතේ ගෙදර වූ ගොළු මල්ලි නංගී සමග එලිපත්ත උඩ වාඩි වී සෙල්ලම් කරනු ඇත. ගොළු මල්ලි බඩගිනි වී අඬ හැටිද ඔහුට සෙවියේ. මල්ලිගේ ගොළුකම කලේ අපලේ ගෙවුණු පසු හොඳ වෙති අම්මා නොයෙක් වර කී සැටිද ඔහුට මතක් විය. ගෙදරින් පිට වූ අම්මා මෙතරම් වෙලා නාවේ ඇයි ඔහු ශෝකයෙන් යලිත් පාර දෙස බැලුවේ. දැන් ඔන්න අපි පවුලේ විස්තර දාන PSN එක. මොනවද අපි දන්නේ පවුලේ විස්තර PSN කියලා කියන්නේ පවුලේ වැඩිමලා. ඔහුට ඉන්නවා ගොළු නැත්නම් කතා කරන්න බැරි මල්ලි කෙනෙක් සහ නාගි කෙනෙක් ඉන්නවා. පවුලේ. ඊළඟට අම්මා ඉන්නවා. දැන් පවුලේ විස්තර අපි ටිකක් දැනගෙන ඉන්නේ දැන්. කොහොමවත් අපිට පවුලේ විස්තර කිව්වේ නැහැ. කතුවරයා කිව්වේ නැහැ මේව තමයි පවුලේ විස්තර කියලා. අපි දැන් ටික ටික දැනගන්නවා පවුලේ විස්තර. කතාවක ස්වභාවය ඒකයි. කතාවේ ස්වභාවය ඒකයි. ටික ටික අපි දැනගන්නවා. ඊළඟට බලන්න. අම්මා මෙච්චර වෙලා අනාවේ ඇයි? ඒ ගැන සිතත් මොහු දෙනත මොහොතකට අඳුර වී කඳුලින් තෙත්තේ. ඔහු තුල ඌ ශෝකී වසුම් නොදෙන තරම්ය. අම්මාට හුඟක් ලොරි බස් යන පාර ලැබෙදින් දැනෙන්නේ නැත. එහෙත් එය ඔහුට සිහි කිරීමට පවා නොහැකිය. ඔහු බියෙන් ගැහෙන හදවතින් යුතුව පාර දෙස බැලීය. දරුවෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. දැන් අම්මට එච්චර තේරෙන්නේ නැහැ. මොකද අම්මා ටිකක් ගමේ කෙනෙක්. නේද? මම පවුලේ වැඩිමලා අම්මා ගමේ කෙනෙක්. මල්ලි බඩගිනිලා අඬන අවස්ථාව උට ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒව තමයි මේ ඔහු සිහි ගන්නන්නේ. බලමු. දැන් සුමානයකට පමණ පෙර ඔහු කඩ යන විට පාරේ ගිය ගැහණියක ලොරියක හැපී වැටුණු ඔහු දැක්කේය. වැටුණු වහාම මිනිස්සු ඒවට රැස් වූහ. ඇගේ හැට්ටේ ලේන් තෙත්තිගේ මැරෙන්නට ඇතයි ඔහුට සිතුනේ. දැන් ඔහුට හිතෙනවා අනේ අම්මා එද්දි කොහේ හරි වාහනයකවත් හැප්පිලාවත්ද අනේ දෙයියනේ. නේද? එහෙම සිතුවිල්ලක් ඔහුට ඇති වෙනවා. එහෙම වෙන්න පුළුවන්. මොකද ඔහු හිතන්නේ නෑ අම්ම නේවි කියලා. මොකද උදේ ඉඳලා බලාගෙන ඉන්නේ අම්ම එනකම්. දැන් හවස් වෙලා. තවදුරටත් අම්මා නොපෙමිණීම පිළිබඳව ඔහුට තියෙන වෙනි සැකයක් බලන්න.
ඕ ශෝකෙන් බරෝ දෙනති යුතුව යළිත් වීදිස බලා බැලුවේ එහි අම්මා පෙරෙන්ට නොමැති බව දකින් මොහු ශෝකයේ මුළු සිතම වෙලිමින් නගී. අම්මා එන්නේ නැත්තේ මගේ ලියුම දැකලා. මම ලියුම් ලිව්වේ නැත්තම් අද එන්නේ නැත. එන්නේ නැහැ. ශෝකින සෑනීමට එන්නාත් මෙන් දොහුට දෙනිනි. ඔහු නිශ්චලව වියෙන් හා ශෝකින්. ඇයි දැන් මේ මෙහෙම කියන්නේ ඔහු? අම්මා එන්නේ නැත්තේ මගේ ලියුම දැකලා. මම ලියුම ලිව්වේ නැත්නම් අද එන්නේ නැහැ. ශෝකින නිසා ඇඳීමට එන්නාක් මෙන් දොහුට දෙනිනි. ඔහු නිශ්චල. ඒ කියන්නේ ඔහුට දැන් අර බයයිනේ. දැන් මම ලියුම ලියලා අම්මට එන්න කිව්ව නිසා තමයි අම්මා ආවේ. සමහරට අම්මා ඇවිල්ලා වාහනයක මොකක් හරි හැපිලා එහෙම අම්මාට කරදරයක් ගන්නෑ. ඉතින් මම අම්මා ආවේ මම ලියුම නිසා කියන නිසා ශෝකේ යට තියෙනවා. එහෙම නොලිය හිටියනම් හොඳයි කියන සිතිල්ලත් ඔහුට තියෙනවා. අම්මා ආවේ නැතක් කවන්නේ අම්මා එතකොට ඉන්නවනේ එහෙම. ඔහු නිශ්චලව බියෙන් හා ශෝකයෙන් විලී ගිය හදවතින් යුතුව බලා සිටින්න විය. ඔහුගේ මුහුණේ ඉදිරියේ දැන් ඔහු හිතන්නේ අම්මසට කරදරයක් වෙලා කියලා. බොහෝ වේලාවක් සිට කෝඳුරුවෝගේ හිපෙන රූම් යන කේන්ද්‍රිකා රූම් යයි කේන්ද්‍රිකාති විශාල පින්තූර දෙකක් දෙපැත්තේ බඳලද බර කරත්තයක් ඉක්මනින් ගේ ඉදිරිපස පසු කරගෙන ගියේ. එහි ඇතුළෙහි ගසන ලද දවුලක් හෝ බෙරයක් වැනි කිසිවක් නැගුණ ආදය. දැන් දවුලක් බෙරයක් වාතයේ මුසු බව වැඩි කරමින් දුක් මුසු බව වැඩි කරමින් පැතිරුණේ. ඊය ඔහු තුළ ඌ ශෝකය හා මලානික භාවය වැඩි කරයි. කරත්තෙන් නගින් නාදය දුක් මුසු බව උත්සන්න කරමින් සෙමින් නැති වී යයි. ඔහු කල්පනා විරහිත වේ දෙස කන් යොමු කළේ. ඔහුගේ ශෝකයට අදාළ දේවල් විතරයි දැන් ඔහුට මතක් වෙන්නේ. බෙර සද්දේ නේද? බෙර සද්දයක් ඔහුට ඇහෙනව නේද? ඊළඟට බලන්න මේ ඉවෙන් කියන්න හදන්නේ ඔහු දුක් මුසු භාවයෙන් ඉන්නවා කියන එක. දුක් මුසු භාවයෙන් ඉන්නවා කියන එක. හරිද? හරි. දැන් අම්මට මොකක් හරි කරදරයක් කියන සිතුවිල්ල තමයි ඔහුට මේ වෙලාවේ නැගිලා තියෙන්නේ. පීසෙන් නැගිලා තියෙන්නේ. ඔහුට කරදරයක් වෙලා මොකක් හරි. අම්මාට මොකක් වුණාද? ඔහුට හිතෙනවා අම්මට මොකක් වෙලාද? අම්මට මොකක් වෙලාද කියලා. ඊළඟට ඔහුට එය තවත් විශ්සිය නොහැකිය. ඔහු වහා කුස්සිය වෙත දුවන්නට විය. ඔහු එහි වූ ගැහැණිය සම කතා කරන්නට විය. දැන් මේ වෙනකන් කතාව ගත්තොත් අපිට පේනවා. අපි මේ වෙනකන් තිබුණු කතාවෙන් අපි හඳුනාගත්තා. මොකක්ද හඳුනාගත්තේ? හැම දෙයක්ම පියසේනගේ සිතුවිල්ල විවරණය කරන්න තමයි භාවිතා කරේ. ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ පියසේන. අපි තාම ප්‍රධාන සිද්ධිය මොකක්ද කියලා දන්නේ නැහැ. අපි ප්‍රධාන සිද්ධිය අවතීර්ණ වෙලා තියෙන්නේ. කිසියම් අවුරුදු 9ක පමණ දරුවෙක් ඉන්නවා. ඔහු බලාගෙන ඉන්නවා තමන්ගේ අම්මෙනකම්. ඔහු බලාගෙන ඉන්නවා අම්මෙනකම්. ඒතර අපි දන්නවා ඔහුගේ පවුලේ විස්තර. ඔහුගේ පවුලේ විස්තර ටිකක් අපි දන්නවා. මොනවද අපි දන්නේ පවුලේ විස්තර? මොකද්ද? අම්මා ඊටාම දුක්බර ජීවිතයක් ගත කරන්නේ. ඔහු තමයි පවුලේ වැඩි. අම්මා පුච්චලා. ඔහුට ඉන්නවා වයස අවුරුදු දන්නේ නැහැ. ඔහුට ඉන්නවා වයස අවුරුදු ඔහුට වඩා බහල නාංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. මල්ලි ගොළුයි. සමහර වෙලාවට මල්ලි බඩගින්න අඬන අවස්ථා උට සීගැන්වෙනවා. මේව තමයි ඔහුගේ පවුලේ විස්තර. අපි අඳුන ගන්නවා පවුලේ විස්තර. ඒ විතරක් නෙවෙයි ඔහුට දැන් හැංගෙන ඔහු දෙයින් ඉඳලා මේ බලාගෙන නම් වෙනකම්. ඔහුට දැන් හැංගෙනවා අම්මට මොකක් හරි කරදරයක් වෙන්නට පුළුවන්. අම්මට මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන්. අනේ මම අර ලියුම ලිව්වේ නැත්තම් අම්මා එහෙනම් එන්නේ නැහනේ. නේද? අම්මා එහෙනම් එන්නේ නැහනේ. එහෙනම් අම්මට කරදරයක් වෙන්නෙත් නැහනේ. බලන්න මම කරගත්ත වැඩක්. අනේ තාම දුක්ඛිත ස්වභාවයක් තමයි පෙන්නු කරන්නේ. බලන්න. කුස්සියට ගිහලා අහන දේ බලන්න පිටුවංගේ 69. කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද? පියසන අහනවා. අවුරුදු 9ක් වෙච්ච මේ කුඩා දරුවා අහනවා කුස්සියේ වැඩ කරන ගැහණියකින් කුස්සිය අම්මගෙන් කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද කියලා. ඔහු ඇගෙන් ඇසුවේ කිසියම් වැඩක නියුතු ඒ නැසුණක් මෙන් සිටිය අය. කාටවත් මොකවත් වුණොත් දැනගන්නේ කොහොමද? මොකක්ද? මට තේරෙන්නේ නැහැ. නැහැ. දැන් මොකක්ද මට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ කුස්සිය අම්මා. නැහැ. දැන් පාරේදී මට මොකවත් වුණොත් කුස්සිය අම්මා දැනගන්නේ කොහොමද? එයා අහනවා දැන් අම්මට විච් එක අහන්න බෑනේ. දැන් එයා අහනවා දැන් මට මොන හරි පාරේදී වුණොත් කුස්සිය අම්මා දැනගන්නේ කොහොමද කියලා. පොලිසියෙන් දන්නවා එයා ඉන්න තැනට. එයා කියන පොලිසියෙන් කියනවා ඉන්න තැනට. ඒගේ උත්තරය ඔහු ප්‍රීතියට හේතුව. ඔහුට හේතුව දැන් ගන්න ඔහු දැනගත්තනේ අම්මට මොන හරි වෙලා නම් පොලිසියෙන් එයාට දැනුම් දෙනවා. අම්මට මොකවත් වුණොත් දැන් දන්නවද? උනොත් දන්නවද? ඔව්. කවුරුත් දන්නවනවා කාටත් එහෙමයි. ඔහුගේ ප්‍රශ්නට උත්තර දීමෙන් විහිතරපත් ඈ කීවේ. ඉන්න ඔහුගේ හිත බලවත් ප්‍රීතියක් ඇති වේ. මෙතෙක් පැවති සියලු දුක් මුස හැඟීම් ඉන්න අතුරු දවන්නේ අම්මාට මෙහෙම මොකවත් වෙලා නම් මෙලහට දැනගන්න ඕනේ. පරක් වුණා දැන් ළඟ වෙනවා ඇති. යලිත් ස්ටොප් පුරුදුවා උඩ සිටින. එහෙනම් අම්මට කරදරයක් නැහැ කියන සිතුවිලි ඔහුගේ මනසට ආවා. එහෙනම් දැන් අම්මා ළඟ එනවා ඇති කියලා ඔහුට හිතුණා. බලන්න. පියසේන මේ වරෙන් දැන් ඇතිලුව සෙලිලා හනිකවරෙන් සාමිදුව හන්නගා කියනවා ඇසිනි. දැන් අනිත් අයට කිසි ගාණක් නැහැ මොහුගේ මේ උදේ ඉඳලා බලාගෙන ඉන්න ආකාරය. උඩ යානේ සාමිදුවට දාලත් නැහැ කුසියම්මට දාලත් නැහැ. එයා ඉච්චර ඒගොල්ලෝ හිතන්නේ.
කියන ඔවුන් එහෙනම් මොකක්ද? ඔවුන් මේ කුඩා දරුවාගේ මනස තේරුම් කරගත්තව නෙමෙයි. ඔහු වහා කාමරෙට දී ගියේ. ඉඳා ඉක්මනට කඩේ ගිහිල්ලා නූල් රෝද දෙකක් අරගෙන වරෙන්. ඉඳා ඉක්මනට කඩේ ගිහිල්ලා නූල් රෝද දෙකක් අරගෙන වරෙන්. ඔබ සල්ලි එහෙම නැති කරගන්නව නෙමෙයි. සල්ලි එහෙම නැති කරගන්නව නෙමෙයි. මොකක්ද ගේන්න කිව්වේ? ඇයි යලිත් ඇසුවායි. නූල් රෝද දෙකක් සුදු වේවා. සුදු පාට නූල් රෝද දෙකක් අරගෙන තමයි ඔහු කඩේ යවන්නේ. ඔහු මුදලුත් රැගෙන පිටත් විය. ඔහු ඒ ගැන සතුටු විය. අම්මා දැන් ඔහුට මගදී සමුවිය හැකිය. දැන් ඔහු සතුටු විය ඒක. ඇයි සතුටු? දැන් පුළුවන් අම්මා මගදීම හම්බ වෙන්න. යන්න විදියක් නැතුව හිටියේ ඇයි? කලින් යන්න තිබ්බනේ. එහෙම යන්න බෑ. ඇයි? ගෙදර ඉන්න ප්‍රධානී. ඒ කට්ටිය යන්න දෙන්නේ නැහැ හිට මෙහෙට. අවශ්‍යතාවය උන්ගේ අවස්ථාවට ගියා ඇරෙන්නේ අයාට උඹනාවට කැලෑවට කැමැත්තට ඉල්ලීම හැරියන්න බෑ. අපිට පේනවා නම් මොහොම ඉන්නේ කොහෙද? කොහේ හරි ගෙදරක වැඩකාරකමට දැන් මේ ඉන්නේ. කොහේ හරි ගෙදරක වැඩකාරකමට ඉන්නේ. කොහේ හරි ගෙදරක වැඩකාරකමට ඉන්නේ. ඕ පාරදෙස මේ මෙතනින් එහා ඊටාම වැදගත් කොටස් ටිකක් තියෙනවා. චරිත කීපයක් හම් වෙන තවදුරටත්. ඔහු පාර දෙපස නිතර බැලුවේ. අම්මා තව ටික දුරක් යත්ම තමාට සමු වෙතේ ඔහුට සිතේ. වීථිය දිගේ ගොස් කඩ වීථියට වැටුණු ඔහු වටපිටා බැලුවේ නොඑක් net දැහැ ගන්නා දෙයින් පිරී ගිය කඩ දෙසේ. ඒවායේ නොඑක් වර්ණයෙන් යුත් ඊතා අදින සුළු දේ තිබේ. දරුවෙක් සාමාන්‍යයෙන් එහෙම තමයි කඩේ දකින්න දේවල්ට ආසාවක් ඇති වෙනවා. ඒව ලබා ගැනීම වුණාවක් ඇති වෙනවා. හරිද? හරි. අපිත් මං කල මේක කියවගෙන යමු. කොලොක් කියව ගන්න. ඇතැම් කඩේ ඉදිරිපස හුලම් පුරන ලද බැලුන වලින් වසා තිබුණේ. මේ දරුවෙක්ගේ සිතුවිලි මෙතනින් එහා විවරණය කරන්න. එහි දිග්ග නිල් පැහැති බැලුන්ද තවත් නොඑක් පැහැති බැලුන්ද එල්ලා තිබුණේ. මිනිහෙක් ඒයින් එකක් පුරවමින් 710යි මේන් ඕන එකක් ගන්න 710යි ඉඳ හිට මහා හඬින් කෑ ගැසේ ඔහු වටා ළමෝ කීප දෙනෙක් බලා සිටියහ. පියසෙන්දෙහි වහා දිව ගියේ. ඒ කෙරෙහි ඇදී ගිය සිත් ඇති ඔහුට තමා පැමිණි පණුඩිය ගැන ධම්මා ගැනද මොහොතක අමතක විය. එහෙත් ඔහුට එයින් එකක් ගත හැක්ක කෙලෙසද එලෙස බලා සිටිය ඔහු යලිත් ගමන් කරන්නට විය. යාර 10ක් පමණ ගිය ඔහු හදිසියෙම නැවතුණේය. බිම සිට අඩි කීපයක් උසට පෙළේ තබන ලද රතිඤ්ඤා පෙට්ටි ගොඩ දුටු ඔහුගේ දැස් විස්මෙන් විලී ගියේ. රතිඤ්ඤා පෙට්ටි කීපයක් බිම අතුරාද තිබුණේ. ඔහු ඒවා දෙස සෝනායකමින් බලා සිට විය. රතිඤ්ඤා පෙට්ටිහි පිට වූ මහත ගැහැණියගේ රූපය ඔහුගේ සිත ඇදගත්තේ. ඒ රතිඤ්ඤා පෙට්ටි 3ක් ගිය අවුරුද්දේ තමාට ලැබුණු සැටිද ඔහුට සිහි විය. ඔහුට නැමුරු වී බිම තබා තිබෙන රතිඤ්ඤා පෙට්ටියක් අල්ලා බැලීමට සිටින. ඒත් ඔහු එදසත යවත්ම කඩේ ඇතුලේ වූ නපුරු පිනුමකින් යුත් මිනිසෙක් කෑ ගැසුවේ. උඹ ළඟ සල්ලි තිබෙනවද? නැහැ. ඔහු පස්සට වෙමින් සෙමින් කීවේ. එහෙනම් ඒක ගන්න හැදුවේ ඵලයන් යන්න. ඔහි විතුවරළු හඬින් මොර ගැසුවේ. ඔහු කී වචන ඇසුණු පියසේන තුල ලැජ්ජාවක්ද කනගාටුවක්ද ඇති විය. ඔහු එතන නොසිට ඉවත්ව ගියේ. තාත්තා සිටියා නම් මේ සැරෙත් අපිට රතිඤ්ඤා පෙට්ටි ගෙනලා දෙනවා. ඔහු තමාටම කියාගත්තේ. තාත්තා මරුණටද ඔහුට සිහි විය. තාත්තා මරුණේ ස්පිරිතාලයේ. දැන් එහෙනම් පවුලේ තවත් විස්තරයක් අපි ඉගෙන ගන්නවා. දැන් පවුලේ විස්තර ටික අපි දැන් දන්නවා. පියසේනගේ පවුලේ විස්තර මොනවද? පියසේනගේ පවුලේ විස්තර. පියසේන අම්මා ඉන්නවා. තාත්තා නෑ. තාත්තා මිය ගිහිල්ලා. පියසේනට ඉන්නවා ගොළු මල්ලි කෙනෙක්. අම්මා නම් හිතාගෙන ඉන්න කොට කවදා හරි අපලි දුරුනෙන් පස්සේ කතා කරන්න පුළුවන් වෙයි කියලා. නේද? තව නංගි කෙනෙක් කොහොට ඉන්නවා. ඊටාම දුප්පත් පවුලක කෙනෙක් තමයි පියසේන. පියසේනට අවුරුදු 9යි. ඔහු මේ ඇවිල්ලා ඉන්නේ බැල විහෙරකම් කරන්න. එහෙම නැත්නම් වෙනත් ගෙදරක සේවය සඳහා. පුතා මතක තියාගන්න 4 වසරේ ඉන්න ඕගොල්ලෝගේ මල්ලි කෙනෙක් නිකන් බලන්න. නැත්නම් මතක් කරගන්න. තමයි ඕගොල්ලෝ ගෙදරත් ඉන්න පුළුවන්. 4 වසරේ මේ කුඩා මේ මල්ලි කෙනෙක් ඉන්න පුළුවන්. අපි තම අවුරුදු 9 විතර මල්ලි කෙනෙක් කියලා මේක ඉන්නේ. එයාට පුළුවන් ද පුතා ගෙදරක වැඩ කරන්න? ගෙදරක වැඩට ගෙනියන්න, ඒ කියන්නේ ගෙදරක වැඩ කරන්න පුළුවන් ද එහෙම කෙනෙකුට? තව කෙනෙක් ගෙදර ඒ වගේ වයසක කෙනෙක් ඇත්තට අම්මගේ තාත්තගේ රැකවරණයේ සෙනෙහස වැඩි නේද ජීවත් වෙන්නට ඕන. හැබැයි PSN සියල්ලා එහෙම වෙලා. දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙනවා මෙතන ਵਿਚාරය කරගන්න පුළුවන් වෙනවා PSN කියන චරිතයට ගැළපෙන්නේ නැති වෘත්තියක් තමයි ඔහු ඉදිරියෙන් වෙලා තියෙන්නේ. බැලෙ වෙනකම්. ඒතර PSNට අවශ්‍ය කරන මව්පියාගේ සෙනෙහස ඔහුට අහිමි වෙලා තියෙනවා. ඔහු නොකල යුතු රැකියාවක ඉරිදිලා ඉන්නේ. ඇයි එහෙම කරන්න වෙලා තියෙන්නේ? දුප්පත්කම නිසා. දුප්පත්කම නිසා තමයි ඔහුට මේ ඉරණමඩත් වෙලා තියෙන්නේ. හරිද? ඉරණමත් වෙලා තියෙන්නේ. හරි. අපි ඉදිරියට ඉක්මන් කරලා ගියවගෙන යමු. බලන්න. තමා
තමා මෙසේ රතිඤ්ඤ පෙට්ටිය දෙස බලා සිටින විට අම්මා පිටමං වී යන්නට ඇතැ ඔහුට සිතිනි. ආපසු දී ගිය ඔහු පාර මැදට උත් ආපසු බැලී හෙත් අම්මා හැපෙන්නට නොවිය. අම්මා අද නොවේති ඔහු ඔහුට වරක සිටින. අම්මා නොපෙමිණ හොත් තමා ගෙදර යන්නේ කෙසේද? හරිද? රතිඤ්ඤ විකුණන විලෙන්දා කියන චරිතය දැන් අපිට හමු වුණ අලුත් චරිතයක් විදියට. අපි ඊළඟ චරිතේ. ඔහු හදිසියේ තමා පැමිණි කාරණේ ගැන සිහිය වහා තමාට වහා එන ලෙස ස්වාමිදෝ කීවා. ඔහු තමා පැමිණි දුර පමණ තව දෑමට තිබේ. ඔහු ඉක්මනින් ගමන් කරන්නට විය. සිතුවිලි වලින් පිරී ගිය ඔහුට අම්මා ගැනද තමා දකින දේවල් ගැන තවත් නොඑක් දී ගැනද සිහි විය. දැන් ගමෙහි හැමතැනම ඔන්චිල්ලා බැඳ ඇත. මෙවර ගෙදරත් ඔන්චිල්ලා බඳින්නට ඇත. හරි. ඒ ඡේදය කියව ගන්න ඉක්මන් කළ ඔයගොල්ලෝ මේ දිග ඡේදය. මෙන්න මේ ඡේදය කියව ගන්න ටක් ගාලා ඔයගොල්ලෝගේ පොතේ. ඔයගොල්ලෝ කියව ගන්න. හරි. ඒ කොටසින් අපිට පේනවා මේ පියසේන ආපහු අර තමන් ආපු කාරණා මතක් වෙලා ඉස්සරහට යන හැදුවා. ආපහු ළමෙක්නේ උට ආයෙත් මතක් වෙනවා අවුරුද්ද ගැන. ඔහුගේ මේ හැම සිදුවීමක් තුළම කියන්න හදන්නේ හැම වෙලාවෙම ඔහුට සිහි වෙන්නේ අවුරුද්ද. හැම වෙලාවෙම ඔහුට අවුරුද්ද තමයි සිහි වෙන අර ගමේ ඔන්චිලා බැඳපු ආකාරය නේද? වලකඩි වහපු ආකාරය නේද? ඒ අවුරුද්ද ඔන්චිලා බැඳලා සතුටු වෙච්ච ආකාරය තමන්ගේ යාළුවා වෙන විජේපාල වගේ යාළුවොත් එකතුලා ඔච්චිලා බැඳපු හැටි නේද? වලකඩු ගහපු හැටි මේව තමයි උට හැම වෙලාවෙම සී වෙන්නේ. ඇයි මේ? ළමයින් කැමති අවුරුදු සමරන්න. දැන් මේ අවුරුදු සැමරීමේ අවස්ථාව මොකට අහිමි වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ සිතුවිලියෙන් හිටියට එකපාරට ආපු මතක් වුණා තමන් ආපු කාරණා. මතක් වෙලා මෙන්න මේ අවස්ථා සම්බන්ධ ටික බලමු අපි. කොබුව ගැන දන්න කෙනෙක් ඇද්දයි දැන් සොයා බැලිය යුතුයි. දැන් ආපු අන්තිම අවස්ථාව බලන්න කොබුව ගම ගැන. ඒ කියන්නේ කොබුව ගම කියන්නේ මොකක්ද එහෙනම්? කොබෝ ගම කියලා කියන්නේ ඔහුගේ ගම. කොබෝ ගම කියන්නේ ඔහුගේ ගම. කොබෝ ගම කියලා කියන්නේ. බලන්න. ඔහු පාරෙහි එහා මෙහා යන අයගේ මුහුණ දෙස නැවතී කිසිවක් කරමින් සිටි. මුහුණ දෙසද නැවතී කිසිවක් කරමින් අයගේ මුහුණ. හරි. ඔහු සෙමින් සිටි ඔහු සිටි අයගේ මුහුණ දෙසද ඕනෑකම බැලුවේ. තමාගේ සිතේ ඇති වූ අලුත් ප්‍රේත නිසා ඔහුට සියල්ල අමතක විය. තමාට යාර දෙකක් පමණ ඈතින් කෝට් එකක් ඇඳගෙන කුඩයක් අතින් ගත් නාකි මිනිහෙක් සෙමින් ගමන් කළේ පියසෙන වහා දුවගස් ඔහු හා කතා කරන්නට විය. මේ නම මතක තියාගන්නේ මොකද? කෝට් එකක් ඇඳගත් නාකි මිනිහා කියන නම මතක තියාගන්නට ඕන. හරිද? මේ සීයේ කොබෝගම දන්නවද? නාකි මිනිහා නැඹුරු ඔදෙස පුදුමෙන් මෙන් බැලුවේ. මොකක්ද කීවේ? පියසෙන්ට පෙරත් වඩා හයියෙන් කතා කළේ. කොබෝගම දන්නවද? කොබෝගම දන්නවද කියලා අහන්න. කොබෝගම දන්නවද? නැහැ. මමට ඇහුනේ නැහැ. මිනිහා නොනවතීම ගමන් කළේ. පියසෙන් යලිත් වටපිට බලමින් ගමන් කරේ. කොබෝගම ගැන දන්න තව බොහෝ දෙනෙකු ඇත. පාරේ වූ කණුවකට හේතු වී පත්තරයක් බලමින් සිටි කෙනෙකු තුරු පියසෙන ඔහු අනුමානව කොබෝගම දනිතී සිතුනේ වහා ඔහු මිනිසා වෙත ගියේ. මේ කොබෝගම දන්නවද? මිනිසා නෑසුනාක් මෙන් පත්තරේ කියවේ. කොබෝගම දන්නවද? ඵලයන් යන්න. පොඩ්ඩක් පත්තරේවත් බලන්නේ නැහැ. මිනිසා සිස උස්සාම කෑ ගැසුවේ. ඔහුගේ කෑ ගැසීමෙන් තැතිගත් පියසෙන කතා නොකරම යන්නට විය. දැන් ඔහුට මේ තවත් ලක්ෂණ මෙතන පෙන්වන්න කරන්නේ මොකක්ද? ළමයෙක්ට වැඩිහිටියෝ ඇහුම් කන්ද ප්‍රමාණය අඩුයි. ළමයින්ව තේරුම් ගන්නේ නැහැ වැඩිහිටියෝ. ළමයින්ගේ උමනාව ළමයින්ගේ ආසාවන් පිළිබඳ අදහසක් ඉතුරු ගන්නේ නැහැ. විශේෂයෙන්ම වැඩිහිටියෝ මේ ළමයින්ගේ දේවල් ළමයින්ගේ සිතිවිලි හඳුනා ගන්නකො ළමයින්ගේ
ළමයින් කියන කරන දේවල් වැඩි නැඹුරුවක් දක්වන්නේ. ඒ කියන්නේ නොසලකිල්ලක් දක්වනවා කියන සිතුවිල්ල තමයි මේකේ තියෙන්නේ. නොසලකිල්ලක් දක්වන්න. බලන්න. පියසෙනි අලි වටපිට බලමින් වීදිහි වේදිකාවේ දිගේ ගමන් කරන්නට විය. රෑ බෝ වීමට ලං ඇති බැවින් දැන් වීදියේ මිනිසුන් බෙහෙවින් වැඩිය. බඩු විලඳාම් කරන්න ඔපෙරටද වඩා කෑගැසීම් බඩු මිල ගණන් ඒවා ලාභ බවත් කීය. අර බැලුන් වෙලෙන්දාගේ කටහඬ දැන් මෙතනටද ඇසේ. ඕ නොනැවතී කෑගසයි. ශත 10යි. ඕනෑම එකක්. නංගිලාට මල්ලිලාට ගෙනihin දෙන්න. ඉබ්බිත නාගිමිනේ කුඩා කරත්තයක් අදිමින්ද තවත් කරත්තයක් කීපයක් අතින් එල්ලාගෙනද වේදිකාව දිගේ ගියේ. වේදිකාවේ පැත්තක තරබාරු ගැහණියක් බුලත් පිට වගේක් විකුණන්නේ. ඔහු ඈ වෙතට සිමෙන් ලං වූයේ. මොකද පිටක්වත් ඕනද? ඔහු ලංවත්ම කෑ ගැසුවේ. ඔහු ඈට සිමින් කතා කළේ. ආච්චි කොබෝගම දන්නවද? මොකක්ද? කොබෝගම ඵලයන් යන්න. කොබෝගම ගැන අහන්න ආවා. තවදුරටත් අපිට පෙන්눔 කරන්නේ දරුවෙක්ගේ උවමනාවන් වලට වැඩිහිටිය අහුම්කන් නොදෙන ආකාරය. වැඩිහිටියෙක් විදිහට අහුම්කන් නොදෙන ආකාරය. ඉතින් ටිකක් අවස්ථා සම්බන්ධයෙන් ටිකක් නිසා මම කියවගෙන යනවා බලන්න. පියසෙනගේ ශෝකය පිරෙන්නට විය. පියසෙනගේ ශෝකෙ දැන් ඔහු කුබෝ ගැන ගම ගැන කීප දෙනෙකුගෙන් අසා තිබේ. එහෙත් ඉන් කිසිවෙකුට ඒ ගැන කිසිවක් ඒ ගැන කිව නොහැකිය. මෙතරම් මිනිසුන් ඉන්න අතන් මින් එකෙක්වත් කුබෝ ගම ගැන නොදනිද්ද. ඔහු සුන්නු බලාපොරොත්තු වලින් සුන්නු වටපිට බැලුවේ. ඒයි ළමයා ඔබට මොකක්ද ඕනේ? වේදිකාවෙම ඊට මදක් ඈතින් වූ මිනිසෙක් ඔහුගෙන් ඇසියේ. මිනිසා ඔහු ඉදිරියේ බොත්තම්ද යතුරු කටුද දම්බැල්ද දැමූ පෙට්ටියක් තබාගෙන සිටියේ. පියසෙන වහා ඔහු වෙත දිව ගියේ. කවුරුවත් ඇයි ඉක්මනට ඔහු ගාවට දිව්වේ? පියසෙන ඇයි ඔහු ගාවට ඉක්මනට දිව්වේ? කවුරුවත් ඔහුට එහුම්කන් දුන්නේ නැහැ මෙච්චර ලා. මම මාන එක පුද්ගලෙක් එහුම්කන් දෙනවා. බලන්න. මොකද්ද කියන්නේ? කොබෝගම දන්නවද? මිනිසා ඔහුගේ දැසද මුහුණ දෙස බැලුවේ. ඉක්බිති ඔහු තමාට සිනාසුනේ. ඔහු දන්නවා. ඒ වචනේ ඇසෙතුම් පියසෙන සිතෙහි මෙතෙක් ඇති නෝ ප්‍රීතියක් ඇති විය. ඒ විශ්වාස කළ නොහැක්කාක් මෙන් ඔහු යලිත් ඔහුගේ නිවසේ. කොබෝගෙම දන්නවද? ඔහු දන්නවා. ඉතින් මොකක්ද ඕන? එහෙනම් අපි අම්මට කියන්න හෙට කොහොම හරි මාව එක්ක යන්න එන්න කියලා. මට මෙහි ඉන්න බැරිය. මා එක්ක යන්න එන්නේ කියලා. මේ අම්මා රෙද්ද හැට්ට අඳින කෙනෙක් නේද? ඔහු ඇසු මිනිසා යලිත් හඬ නගා සීනහ විය. ඔව් කියන්න කොහොම හරි මාව එක්ක යන්න එන්නේ කියලා. හෙට උදේම. මට නිකන් කියන්න බෑ. ඔය අතේ තියෙන සල්ලි වලින් 7,000ක් දීලා බොත්තමක් ගන්න ඕන. පියසෙන මදක් කලබල වී වටපිට බැලුවේ. සල්ලි නැති නොකරගෙන ඉන්නයි ඕනේ. පිටත්ව යන පිට ස්වාමි දුකී සැටි හොඩ සීවිය. ඒත් තමා 7,000ක් දී බොත්තම අඬගත්ත හොත් ඔහු අම්මාට පණිවිඩය නොකියනු ඇත. ගෙදර ගොස් ගුටි කෑ යුතුය. යයි ඔහු සිතුනේය. ඔහු 7,000ක් දී බොත්තමක් ගත්තේ. අවසානදී කඩේ දෙසට යන්න පිටත් වූ ඔහු ආපසු හැරී යලිත් මිනිසාට කතා කළේ. කොමාරි කියන්නේ හෙට උදේ මෙන්නේ කියලා. නෑ ඒව ඔක්කොම හරි මිනිහා කියනවා ඔහුට ඇසිනි. ඔහු ගෙදර එන විට ඇඳිලි වැටීමට ආසන්නව තිබිනි. ප්‍රමාදය ගැන ඔහු බිය විය. එහෙත් සාමිදුව තවමත් මහමින් සිටි අය ඔහු නූල් රොද ගෙනොත් ඈට නොව පුස්සි අම්මාට දී ඉතිරි සල්ලි දුන්නේ. නූල් රොදවල ගණන ඈ දනිතීද තමා මිනිසාට 7,000ක් දුන් බව දැනගනිති. ඔහු බිය විය. ඒ ගැන ඇසුවොත් තමාට ගුටි කන්නට වනු නොඅනුමානීය. ඔහු පැයක් පමණ කුස් සිටි වී සිටියේ. ඒත් කිසිවෙක් ඒ ගැන ප්‍රශ්න නොකළේ. රැයට කෑම කා නිදාගන්නටවත් ඔහු නොඑක් දේ ගැන සිතන්නට විය. ඔහුගේ සිත ප්‍රීතියෙන් කුල්මත්ව නැටුවේ. හෙට උදේ මම්මා පැමිණ තමා එක් යනු ඇත. ඔහු සීනෙන් දුටුවේද තමා ගෙදර ගොස් සිටින බවය. ඔහු ගෙට ගොඩ විගස ගොළු මල්ලීත් නංගී දුවගෙන ආහ. නංගි ඔහුගේ එක කිනිත්තුවේ. කෝ හජු මල්ල කෝ බලා නැති කරලා. ඔහු කෝපයෙන් අස්සන හඬ දැසුනේ. නැති කරලා බලා මං එනකන් ඉක්බිත ඔහු ඉකිමින්දන හඬ දැසිනි. සාමාන්‍ය පන්ති නම් පුතා මං කෙටි කතාව මෙහෙම දිගට කියවන්නේ නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න අවස්ථාව දීලා සාකච්ඡා කරනවා. නමුත් මේ ක්‍රියාවලිය තුළ ඒක කරන මම සම්පූර්ණ පොඩක් කියෙව්වේ. දැන් ඔයගොල්ලෝ පේනවා මේ කෙටි කතාවේ මුලින් ඉඳලා අගටම හිටිය එකම චරිතය ප්‍රධාන චරිතයක් විදිහට. ඒ තමයි කවුද අපි කතින් කතා කරනවා කෙටි කතාව දක්වන්න ලැබෙන පියසේනගේ චරිතය.
පියසේන කියන චරිතය තමයි මුලින්ද ළඟට වෙනකම් හිටියේ. පියසේන කියන චරිතය තමයි මුලින් ඉඳලා අග වෙනකම් හිටියේ. එතකොට දැන් පියසේනගේ චරිතය ගත්තාම අපිට පේනවා පියසේන කියන්නේ අවුරුදු 9ක කුඩා දරුවෙක්. පාසල් නම් 4 වසරේ ඉන්න දරුවෙක්. ඔහුට මොකක්ද වෙලා තින්නේ? ඔහුව තමන්ගේ දුප්පත්කම නැති බැරිකම නිසා වත්පොහොසත්කම් වලින් යුතු පවුලකට නැත්තම් ගෙදරකට බැල මෙහෙවරකම් එහෙම නැත්නම් ඒ ගෙදර වැඩපළ ටික කරගන්න සඳහා දීලා. ඒ දීලා තින්නේ අම්මා කැමැත්තෙන් නෙවෙයි. එහෙම දෙන්න වෙලා තියෙන්නේ. ඇයි එහෙම දෙන්න වෙලා තියෙන්නේ? එහෙම දෙන්න වෙලා තියෙන්නේ දුප්පත්කම නිසා. දුප්පත්කම නිසා. ඒතර දුප්පත්කම නිසා ඔහුට දෙමව්පියන්ගේ සෙනෙහස අහිමි වෙනවා. සහෝදර සහෝදරයන්ගේත් එක්ක ගත කරන්න යාළුවොත් එක්ක ගත කරන්න තිබුච්ච ළමා කාලය අහිමි වෙලා තියෙනවා. ඊට අමතරව වැදගත්ම එකක් ඔහුට අහිමි වෙනවා. ඒ තමයි පාසල් ජීවිතය. නැත්නම් අපි කියනවා අධ්‍යාපන ලැබීමේ අයිතිය නැති වෙලා තියෙනවා. බලන්න දුප්පත්කම නිසා ඔහුට අහිමි වෙච්ච දේවල්. මෙහෙම වෙන්න පුළුවන් සමාජයේ මෙහෙම චරිත ඉන්නට පුළුවන්. දුප්පත්කම නිසා අහිමි වෙන දේවල්. දෙමාපිය සෙනෙහස අහිමි වෙන්න පුළුවන්. සහෝදර සහෝදරයන්ගේ සහ තමන්ගේ යාළුවන් එක්ක ගත කරන ළමා කාලය අහිමි වෙන්න පුළුවන්. ඊළඟට ඒ විතරක් නෙමෙයි ඔහුට මම දැන් කලින් කිව්වා වගේ ඔහුට අහිමි වෙන්න පුළුවන් මොනවද? එවැනි දරුවන්ට අහිමි වෙන්න පුළුවන් පාසල් ජීවිතේ, අධ්‍යාපනය අහිමි වෙන්න පුළුවන්. මේ ඒ සියල්ලම අහිමි වෙච්ච දරුවෙක්. හැබැයි ඔහුට ඒව අදාළ නැහැ. මොකද කුඩා දරුවෙක් නිසා. අපි ඒව හිතන්නේ මෙයා කුඩා දරුවෙක් නිසා. ඔහුට අහිමිලා තියෙන එක දෙයක් ඔහුට තේරෙන්නේ. ඔහුට තේරෙන එකක් අහිමිලා කියලා විතරයි. මොකද්ද ඔහුට අහිමි වෙච්ච දෙයක් ගැන තියෙන්නේ කියන්නකො. ඔහුට අහිමිලා කියලා ඔහුට තේරෙන්නේ නම් මොකක්ද? ඔහුට අහිමි වෙච්ච බව ඔහුට තේරෙන්නේ නම් අවුරුද්ද විතරයි. ඔහුට තේරෙන්නේ අවුරුද්ද අහිමිලා කියලා විතරයි. හැබැයි අපිට තේරෙන ඕගොල්ලන්ට තේරෙනවා මොකද්ද? ඔහුට අවුරුද්ද විතරක් නෙමෙයි අහිමි වෙලා තියෙන්නේ. ඔහුට පාසල් ජීවිතය අහිමි වෙලා. ඔහුට අධ්‍යාපනය අහිමි වෙලා. ඔහුට අම්මා තාත්තගේ රැක දැන් තාත්තා ඇත්තෙත් නැහැ. හැබැයි මාවගේ සෙනෙහස තමන්ගේ නංගි මල්ලිගේ ආදරය ඔහුට අහිමි වෙලා. ඔහුට යාළුවෝ අහිමි වෙලා. නේද? එහෙම වෙන්න හොඳ නැහැ. ඔහුට ළමා කාලයේම අහිමි වෙලා. බලන්න. ඔහුට ඒව තේරෙන්නේ නැහැ. ඔහු ළමෙක්. අවුරුදු 9ක දරුවෙක්ට ඕව තේරෙන්නේ නැහැ. අවුරුදු 9ක දරුවෙක්ට ඕව තේරෙන්නේ නැහැ. මුත් ඔහුට තේරෙන්නේ නැති අපිට තේරෙන දෙයක් මේකේට කතා විවරණය කරනවා. අන්න ඒ ටික මතක තියාගන්න. ඊළඟට ඔහු ළමෙක් බව පෙන්눔 කරන සිද්ධි ටිකක් මේකේට කතාවේ ගෙන හරපානවා. කියන්නකෝ මොනවද ඔහු ළමෙක් බව පෙන්눔 කරන සංසිද්ධි? ළමෙක්ගේ සිතුවිලි මේකේට කතාවේ ගෙන හරපානවා. මොනවද කියන්නකෝ ළමෙක්ගේ සිතුවිලි මේකේ පෙන්눔 කරන? රතිඤ්ඤ ගන්න ආස. මොනවද? ඔව් රතිඤ්ඤ ගන්න ආස කරන අවස්ථාව ළමෙක් බව තමයි අපිට එකකින් පෙන්눔 කරන. තව බැලුම් බෝල වලට සිත ඇදී එයා දකින්න දේවල් ගන්න ආස කරන එක ළමයෙක්ගේ ස්වභාවය. තව ළමයෙක් බව පෙන්වු කරන තව දැන් තියෙනවා. ඔන්චිලි පදින්න. පුතා කියන්න? ඔන්චිල්ලා පදින්න. ඔව් ඔන්චිලි පදින්න. වෙන සිතිවිලි කියන්නේ තමන්ට අනිකුත් තමන්ට අහිමි වීම ගැන නෙමෙයි ඔහුට මතක් වෙන්නේ. ඔහු ඒව දන්නේ නැහැ. ඇත්තට ඔහුට පාසල් ජීවිතය අහිමි වෙච්ච බවක්, අම්මගේ තාත්තගේ සිනහස අහිමි වෙච්ච බව, තමන්ගේ සහෝදර සහෝදරි නැති වෙච්ච බව, ඒ තමන්ගේ යාළුවෝ නැති වෙච්ච බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහුට තේරෙන වෙන දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ට අවුරුද්ද අහිමි වෙච්ච බව. ඒකෙන් පෙන්වු කරන්නේ මොකද්ද? ඔහු ළමයෙක් බව. ඔහු තාම 6-4ක් මතර ළමයෙක් බව එකෙන් පෙන්වු කරන්නේ. සම්මෙන්න මේ වගේ දේවල් කෙටි කතාව තුළදී. දැන් ඔයගොල්ලන්ට පේන විදිහ නම් කෙටි කතාවක මූලික ලක්ෂණයක් මේකෙන් අපි හඳුනාගත්තා. මොකද්ද? කෙටි කතාවක දක්වනු ලැබෙන්නේ එක් මූලික චරිතයක් බව. කාටත් තේරෙනව නේද එක් මූලික චරිතයක් තියෙන කියලා මේකේ. මොකද්ද මූලික චරිතය? පියසේනගේ චරිතය. පියසේන තමයි මේකේ මූලික චරිතය. පියසේන. අපිට පේනවා කෙටි කතාව කියනනම් ඔයගොල්ලෝ ඊට පස්සේ කෙටි කතාව රසින් බලන්න ඕන. මේ කෙටි කතාවට හම් වෙන ප්‍රධාන චරිතය මොකද්ද? මූලික චරිතය මොකද්ද කියලා. තව චරිත තියෙනවා. හැබැයි ඒවා ප්‍රධාන චරිතය මොකක් කරන්නද? ප්‍රධාන චරිතයට රුකුල් දෙන්න නැත්නම් ප්‍රධාන චරිතයේ අවශ්‍ය කරන ප්‍රධාන චරිත අත්‍යවශ්‍ය චරිත මිසක් ප්‍රධාන චරිතයත් එක්ක සම්බන්ධතාවයක් නැති කිසිම චරිතයක් කෙටි කතාව යදගන්නේ නැහැ. මේ කෙටි කතාව අපි ගත්තාම බලන්න අපිට හම් වෙන චරිත හරිනම් අපි මේකේ අම්මව ගෙන්න තිබ්බනේ මීට වඩා වැඩි විචාර ප්‍රමාණය. ගෙන්නුවේ නේ. වැඩක් නැහැ මිස්දීම් විස්තර කරා. ඒ ප්‍රධාන කාරණා තමයි ප්‍රධාන චරිතයක් දක්වන්නේ. දෙවෙනි කාරණාව. දෙවෙනි එක තමයි කෙටි කතාවක වැදගත්ම කාරණාව එක් ප්‍රධාන සිද්ධියක් පමණයි කෙටි කතාවේ තියෙන්නේ. අනෙක් හැම සිද්ධියක්ම දැන් මේකේ ප්‍රධාන සිද්ධිය මම දැන් කිව්වනේ. මොකද්ද මේකේ ප්‍රධාන සිද්ධිය? අවුරුද්ද සමරන්න බලාගෙන ඉන්න දරුවෙකුගේ සිතුවිලි මුදහැරීම. නැත්නම් ඉදිරිපත් කිරීම. අවුරුද්ද සමරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඔහු අවුරුද්ද සමරන්න බලාගෙන ඉන්න.
අලුත් අවුරුද්ද සැමරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෙකු පිළිබඳ විවරණයක් තමයි කෙටි කතාවේ තියෙන්නේ. ඒක තමයි කෙටි කතාවේ තියෙන්නේ. හැබැයි දැන් ඒකට අදාළ දේවල් ගොඩාක් දේවල් එකතු කරලා තියෙනවා මේ නිවසේ. බලන්නකෝ මොනවද යාට එකතු කරලා තනිකුත් සිදුවීම්? ඉතින් එකතු කරලා තනිකුත් සිදුවීම් මොනවද? මේ මොහොත අවුරුදු සමරන්නේ කෙනෙක් බව මේ විස්තර කරන අනිකුත් සිදුවීම් මොනවද? මොනවද එකතු කරලා තනිකුත් සිදුවීම්? ඔකට පේනවා අනිකුත් සිදුවීම් නේද? ඔව් සාමිදුවගේ චරිතය එකතු කරගත්තා. ඒ ඊපස්සේ අම්මගේ චරිතය මෙතන ඇඳලා ගත්තා. කුස්සි අම්මගේ චරිතය ඇඳලා ගත්තා. කඩ වීදියේ හිටපු අනිත් අයගේ චරිතය ඇඳලා ගත්තා. මේ ඔක්කොම ඇඳලා ගත්තේ මොකටද? ඔහු ළමෙක් බව පෙන්වන්නත්, ඔහු අවුරුද්ද සමරන්න බලාපොරොත්තු වෙන ළමෙක් බව පෙන්වන්නත්. ඒක තමයි ඇඳලා ගත්තේ. එහෙම නැතු වෙන මොකටවත් නෙමෙයි. මොකටවත් නෙමෙයි. මතක තියාගන්න හැම දෙයක්ම හැම සිද්ධියක්ම මේ කතාව වෙන හැම සිද්ධියක්ම මොකක් සඳහාද? පියසේනගේ අවුරුදු සැමරීම පිළිබඳව බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ඇති කර ගන්නා වූ දැන් ඔයගොල්ලන්ට තියෙනවා කතා වැඩක් කරන්න. ඒ තමයි මොකක්ද? මම අර කලින් කිව්ව කාරණාව. මොකද්ද? ඔයගොල්ලන්ට මම දැන් කලින් කිව්වා මේ කෙටි කතාවේ තියෙන ලක්ෂණ. දැන් ඔයගොල්ලෝ ලක්ෂණ දෙකක් ලියලා තියෙනවා. ප්‍රධාන සිද්ධියක් කිව්වා. ප්‍රධාන චරිතය ලියලා තියෙනවා. තව ලක්ෂණ තියෙනවනේ. තව ලක්ෂණ තියෙනවනේ. ඊ ලක්ෂණ හැකිතාක් ලියන්න. තව ලක්ෂණ දෙක තුනක් අතවම ලියන්න. කරුණු පහක් පෙන්වන්න ලියන්න. ලියලා ඒවට උදාහරණ මේ කෙටි කතාව ආශ්‍රයෙන් දක්වන්න. දැන් උදාහරණයක් විතර අපි කතාව එක කාරණාවක් නිකන් මතක් කරොත් එහෙම අපි චරිත ලකුණු කරලා තියෙනවා. ඊළඟට දැන් අපි තව ලියන්න බලමු. ඊළඟට තව තියෙන්න පුළුවන් මොනවද මේ මේ මනසේ චිත්‍ර රූප වෙන දැන් නැත්නම් අපි කියනවා කෙටි කතාව පිළිගන්න සමහර තැන් මැවිලා පේනවා මැවෙනවා මැවෙන තැන් තියෙනවා මනස අන්න ඒව මොනවද කියලා කියන්න පුළුවන් මැවෙන තැන් දැන් මට කියන්නකෝ සංදීප කියන්න ඔයාට මේ කෙටි කතාවේ චිත්‍රයක් විදිහට මැවෙන තැන හොඳ තියෙන තැන් කීපයක් තියෙනවා එක තැනක් කියන්න මොන අවස්ථා අවුල අස්රි හේතු වෙලා ඉන්නේ දිය මිනුක බැලු බෝලනාක මිනුක පොඩ්ඩක් ඔයා කියන්නකෝ කොයි වගේ තැනක්ද ඔයාට මැවිලා පේන්නේ රතිඤ්ඤ ගන්න අවස්ථාව. රාතිඤ්ඤ ගන්න අවස්ථාව නේද බැනලා එළවන තමයි ඔයාටත් එහෙම වෙලා තියෙද්දි නේද හරි එතකොට නෙත්සර ඔයා කියන්නකෝ මොන වගේ ඔයාට මේ චිත්‍රයක් විතර මවා ගන්න පුළුවන් තැනක් මේකෙත් මැවෙන තැනක් කියවගෙන යද්දි ලියුම ලියාගන්න ඒ අවස්ථාව. දැන් අපිට පේනවා එහෙනම් මේ දැන් අනිත් අයගේ ඔක්කොගේම අහන්න විසාවක් නෑ. එළිය අදහස. මේ කෙටි කතාව රසය දෙගෙන යද්දී තව පාරක පුළු නිශ්ශබ්දව කියවගන්න. කෙටි කතාව පුතා මෙහෙමයි කියලා දෙන්න. මම ওই කෙටි කතාව කිව්වේ කෙටි කතාවක ලක්ෂණ පැහැදිලි කරන්න මිසක් කෙටි කතාවක ලක්ෂණ පැහැදිලි කරන්න මිසක් කෙටි කතාව රස විඳවන්න නෙමෙයි. කෙටි කතාවක් රස විඳවන්න බෑ. කෙටි කතාවක් කියලා කියන්නේ නව කතාවක් කියලා කියන්නේ තනිවම කියලා රස විඳින්න ඕන එකක්. මේ කරුණු පැහැදිලි කරන තමයි කෙටි කතාව කියන්නේ. නිසා ඔයගොල්ලෝ කෙටි කතාව කියව ගන්න. කියවගෙන යද්දි මෙන්න මේ කිව්ව කාරණා ඉස්මතු කරන දැන් පොඩ්ඩක් බලා ගන්නට ඕන. හරිද? බලා ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා කෙටි කතාවක මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා. හරිද? හරි. ඊළඟට දැන් ඔයගොල්ලොන්ට ඔතන කරුණු කෙටි කතාව ලක්ෂණ පහක්වත් ලියන්න. කෙටි කතාවක ලක්ෂණ පහක්වත් ලියන්න. හරිද? හරි. ලියලා ඒ ලක්ෂණ පහ ලියලා මෙන්න මේ අභ්‍යාසය කරන්න. සාහිත්‍ය මුසුම කොටසට කරන්නේ මේ අභ්‍යාසය. මෙන්න මේ. බලන්න අවබෝධය. ඔය අච්චුපතේ තියෙන අවබෝධය කියන කොටස පොඩ්ඩක් බලන්න. නිවසින් පිටව ජීවත් වීමට පියසෙන්නට සිදු වූයේ ඇයි? නිවසින් පිටව ජීවත් වීමට පියසෙන්නට සිදු වූයේ ඇයි? කවුරු කියන්නකො පියසෙන්නට ඇයි නිවසින් පිටත්තර ජීවත් වෙන්න උනේ කියලා? ඕගොල්ලෝ දන්න මේකට උත්තරේ. දුප්පත්කම නිසා. පියසේනගේ දුප්පත්කම නිසා. දුප්පත්කම නිසා. දුප්පත් නිසා. තව දුප්පත් නිසා. මොකක් නිසාද? දුප්පත්කම නිසා. දුප්පත් නිසා. දැන් ඕගොල්ලෝ එතකොට වාසනාවන්තයි නේද? ඔයගොල්ලෝ ඉතින් පිටත් කරලා නැහැ අම්මලා තාත්තලා කරකවරණ යටතේ ආදරේ සිංහලද ඒගොල්ලෝ ඉන්නේ. නේද?
හරි ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. දැන් උත්තරේ ලියන්නේ කොහොමද? මෙන්න මේම ලියන්නේ. ඔයගොල්ලෝ දන්නෝ. කොහොමද ලියන්නේ? PSA නට නිවසින් පිටව ජීවත් වීමට සිදු වූයේ දුප්පත්කම නිසායි කියන උත්තරේ ලියනවා. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය කරන්නේ නැහැ. මම කියන දේ ඔයගොල්ලෝ කියලා දෙලා තියෙන පිටිවිස්තර ඉතින් ලියන්න කියලා දෙලා තියෙනවා. හරිනේ? බලන්න ඊළඟ ප්‍රශ්නේ. මාගේ පමාව වීම ගැන PSN බියටත් දුකටත් පත් කළ සිතුවිලි විස්තර කරන්න. මොකක්ද සිතුවිලි විස්තර කරන්නේ? ඇයි අම්මා එම ප්‍රමාද වෙලායි කියලා මේ ප්‍රමාද වීම පිළිබඳ මේ බියටපත් උනේ ඇයි PSN? මොකක්ද හේතුව බියටපත් වෙන්නේ? හේතුව අන්න ඒක විස්තර කරන්න කියලා කියන්නේ. මොකක්ද හේතුව? අම්මට මොකක් හරි කරදරයක් අම්මට මොනවා පාරේ හරි හැණියක ලොරියක කරදරයක් වෙලා ඇති කියලා සිතුවිල්ල තමයි තිබුණේ. ඒක තමයි හේතුව. අම්මට මොකක් හරි කරදරයක්. එතකොට ඔයගොල්ලෝ උත්තරේ ලියන්න ඕන කොහොමද? මාවගේ පමාව වෙන PSN එකේ PSN බියට දුකටත්පත් කළ සිතුවිල්ල උයේ අම්මාවට අනුතරක් සිදුවේයි යන්නයි. හරි මාව පිළිබඳ වූ සිතුවිල්ල මොහොතකට සිතෙන් ඉවත් වූ බව දැක්වෙන ප්‍රකාශ පුට දක්වන මාව පිළිබඳ වූ සිතුවිල්ල මොහොතකට සිතෙන් ඉවත් වූ බව දැක්වෙන ප්‍රකාශ පුට දක්වන්න. මොකද්ද ප්‍රකාශය? මොන අවස්ථාවද මාවතකුණ? ඇතැම් කඩයක ඉදිරිපස බැලුම් බෝල කතාව හරිද? බැලුම් බෝල පිළිබඳ බැලුම් බෝල අන්න එතන තමයි මාව පිළිබඳ සිතුවිල්ල මොහොතකට වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඔහු ළමයෙක් නිසා. එහෙම වෙන්නේ. මාව පිළිබඳ සිතුවිල්ල එකපාරටම ඇතිලා යනවා. ඔහු ළමයි ඉතින් බැලුම් බෝල වලට කැමති නේ අන්න ඒක නිසා. හරිද? බැලුම් බෝල පිළිබඳව දැකීම බැලුම් බෝල දැක්ක අවස්ථාව. 4 ගෙදර යෑමට පියසෙන තුළු ආශාවෙන් ආයුධ ලෙස ප්‍රයෝජන ගන්නේ කවුද කියලා අහනවා. කවුද ආයුධ ලෙස ප්‍රයෝජන ගන්නේ? තම් විකුණන වෙලෙන්ද අර බොත්ත විකුණන අපි කියන කෙටියෙම අපිට ගන්න පුළුවන් මොකද්ද? කපටි වෙලෙන්දා. කපටි වෙලෙන්දන්නේ යා නේද? කපටි වෙලෙන්දා. නැත්නම් විස්තර කරලා ලියන්න පුළුවන් අර මෙන්න මේ විකුණන ද්‍රව්‍යයන් ගැන සඳහන් කරපු වෙලෙන්ද කියලා ලියුණා හරි. ඒකේ උත්තරේ එනවනේ ගෙදර යෑමට පියසෙන තුළු ආශාවෙන් ආයුධ ප්‍රයෝජන ලබා ගත්තේ කපටි වෙලෙන්දායි නැත්නම් මෙන්න මේ අය. පියසෙන දුටු සිහිනෙන් කතුර අයින් කරන්නේ කුමක්දයි ඔබේ අදහස් දක්වන්න. මොකද ඒක කරන්නේ? පියසේනට අවුරුද්දට ගෙදර යෑමට ඇති ආශාව. හරියට හරි උත්තරේ. හරියට හරි. පියසේනට අවුරුද්දට ගෙදර යාමට ඇති ආසාව තමයි PSN දොර සිහිනේ විස්තර කරන්නේ. අවසාන වූ දකින්න සිහිනයක්. ඊට ඔයගොල්ලන්ට උනත් ඔය සිහින පේන විතරට. දවල්ට ටිකක් අපේ මනසේ ගොඩාක් දැඩි ලෙස දැන්පත් වෙන මොන හරි තියෙනවා. මොන හරි ගොඩාක් ලොකු ගොඩාක් හිතන දෙයක් තියෙනවා. ඒක තමයි රැට පේන්නේ. කොහොමද පේන්නේ? අපිට අපේ හිත පුළුවන් කොටස් දෙකකට වර්ග කරන්න. අපේ හිත පුළුවන් කොටස් දෙකකට වර්ග කරන්න. මිනිස්සුන්ට පුතා මිනිසාගේ සිත අපිට උඩු හිත සහ යටි හිත කියලා කොටස් දෙකකට වර්ග කරනවා. උඩු හිත සහ යටි හිත. දැන් සත්තුන්ටත් තියෙන හිතක්. සත්තුන්ට තියෙන මොන හිතක් විතරද? උඩු හිතද යටි හිතද? සත්තුන්ට තියෙන හිත යටි හිත පුතේ. සත්තුන්ට තියෙන යටි හිතක් විතරයි. මිනිස්සුන්ට උඩු හිතක් කියලා එකක් තියෙනවා. මිනිස්සුන්ට උඩු හිත යටි හිත දෙකක් තියෙනවා. සත්තුන්ට තියෙන යටි හිත කියලා එකක් විතරයි. අපිට උඩු හිත අපිට පාලනය කරන්න පුළුවන්. මේ අපි දැන් හිතලා කන උගුණේම කරන උඩු හිතේ. ඒක පාලනය කරන්න පුළුවන් අපිට. උඩු හිත අපිට පාලනය කරලා වැඩ කරගන්න පුළුවන්. උඩු හිත පාලනය කරලා වැඩ කරන්න පුළුවන්. හැබැයි පුතේ යටි හිත පාලනය කරන්න බෑ අපිට. යටි හිත පාලනය කරන්න බෑ. ඒක නිසා සත්තුන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. සත්තු යටි හිතින්නේ වැඩ කරන්නේ. ඒකට තියෙන එක හිත ඒක යටි හිත කියන සිතුවිල්ල තමයි අපි ගන්න. ඒතර සත්තු මොකද කරන්නේ? උන්ට හිතුණු දේ කරනවා. ඇයි ඒ? එයාගේ හිත එයාට බල්ලා පූස වගේ සත්තුන්ට තමන්ගේ උඩු හිතක් නෑ. යටි හිත තියෙන්නේ යටි හිත වැඩ කරන්නේ තමන්ට ඕන විදියට. යටි හිත වැඩ කරන්නේ තමන්ට ඕන විදියට. අපිටත් තියෙනවා යටි හිතක්. අපේ යටි හිතක් වැඩ කරන්නේ එයාට ඕන විදියට තමයි. හැබැයි එයාට ඕන විදියට වැඩ කරන්න අපි උඩු හිත ඉඩ දෙන්නේ නෑ. උඩු හිත නැගිටලා ඉන්න වෙලාවට. තේරුණාද?
උඩු හිත නැගිටලින්ලා වැඩ කරන් දෙන්නේ. අපි නිදා ගන්නවානේ. අපි නිදාගත්තාම උඩු හිත නිදාගත්තාම අවදි වෙනවා කවුද? යටි හිත. හැබැයි පුතේ මෙහෙම එකක් මතක තියාගන්න. අපි උඩු හිතින් කරන අපි සාමාන්‍ය ජීවිතේ කරන බොහෝ දේවල් හොඳ දේවල් නම් යටි හිත ඊට අනුගතව තමයි වැඩ කරන්නේ. උඩු හිතින් ගොඩාක් හොඳ දෙයක් හිතුවොත් යටි හිතත් ඊට අනුගතව තමයි වැඩ කරන්නේ. අපිට ළඟ කරදන්නේ හොඳ දේවල්. ඒ නිසා අපි දැන් මේ PSN කියන කෙනා මේ කුඩා ළමයා උඩු හිතින් මුළු දවසේම සිතිවිලි කොට නැගුවේ මොකක් ගැනද? ගෙදර යාමේ ආසාව ගැන. එයාට රාත්‍රියේ මොකක් වුණාද? එයා නිදාගත්තාම යටි හිතත් ඒකට තමයි රුකුල් දුන්නේ. යටි හිත අවදි වෙලා සිහිනෙන් පෙන්නවා. සිහින දැක්ක යටි හිත මොකක්ද? අන්න අර ගෙදර යාමේ ආසාව. ඒක නිසා මොකද අපි මේකෙන් තේරුම් ගන්න එක දෙයක්. අපි හොඳ දේවල් හැම වෙලාවෙම උඩු හිතින් හිතන්නට ඕන. උඩු හිතින් හැම දෙයක්ම හොඳ හිතවිලි ගොඩනගා ගන්නට ඕන. එහෙම යටි හිතේ දැන්පත් වුනහම අපි මොකක් වෙනවද? හැම වෙලාවෙම යහපත් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ ඔයගොල්ලෝ කියනෝනේ පුරුදු ඇති කරගන්න කියලා. හොඳ පුරුදු. ඒ කියන්නේ කෑම කන්න කලින් අත හොදනවා කියන පුරුද්දක් ඇති කරගන්න කියනෝනේ. මොකද්ද මේ පුරුද්දක් ඇති කරනවා කියලා කියන්නේ? අපි ඒක උඩු හිතින් හැම වෙලාවෙම කරනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් හිතලා කරනවා. ওই හිතලා කරන සමහර දේවල් පස්සේ මොකක් වෙනවද? නොහිත ඉබේම වෙනවා. ඉබේම අතම. ඒක කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ යටි හිත උඩු හිතේ බලපෑම් වගේ කිරන. දැන් මේ මෙතනත් එහෙමයි. මේ කෙටි කතාවෙත් එහෙමයි. අවසානයේ උඩු හිතින් ගොඩාක් දවසේම ගොඩනගපු සිතුවිල්ල උඩු හිත නිදාගත්තන් පස්සේ යටි හිත අවදි වෙලා මොකක් වුණාද? ඒ යටි හිතිනුත් ඒ සිතුවිල්ලම ගොඩ නැගුවා. එහෙනම් PSN අවුරුදු සීන කියන කෙටි කතාවේ PSN ගේ චරිතය දකින්න සිහිනය මොකක්ද කියලා ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ තේරෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්න මොකක්ද කියලා ඔයගොල්ලෝ දාන්න. ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට. ලිඛිත අභ්‍යාස කියන කොටසට යන්න. මේ ටික ඔයගොල්ලෝ කරන්න එපා. මේව කරන්න අවශ්‍ය නැහැ. මේ ටික මෙතන කරන්න අවශ්‍ය නැහැ. ඒක නිබන්ධනයේ දින ඉඳ තියලා කරන්න. නිබන්ධනයේ. හරිද? මෙන්න මේ අභ්‍යාසය නම් ඔයගොල්ලෝ කරන්න ඕන මේ මතකේ. දැන්ට ඒක පොඩ්ඩක් කොහොම තියෙන්න ඉන්නකෝ. පස්සේ කරමු අපි. දැන් මෙන්න මේ ප්‍රශ්න ටිකට මම දැන් ඔයගොල්ලෝ කලින් ඇහුවා. මේ කිටි කතාවේ ඇතුළත් සිතෙහි මෙවෙන අවස්ථා විස්තර කරන්න. අවස්ථා කීපයක් උරුල යන්න පුළුවන්. මම වගේ පැමිණීම අවුරුද්ද ගත කරන ආකාරයකට PSN හේතු තුල පවතින බලාපොරොත්තු නිරූපණ අවස්ථා විස්තර කරන්න. ඒකත් ඔයගොල්ලෝ මම වගේ පැමිණීම අවුරුද්ද ගත කරන ආකාරයකට PSN හේතු තුල පවතින බලාපොරොත්තු නිරූපණ අවස්ථා විස්තර කරන්න. ඔයගොල්ලෝ පුළුවන් දැන්. මම වගේ පැමිණීමයි අවුරුද්ද ගත කරන ආකාරය ගැන සිතුවිලි. හරිද? මෙන්න මේක තමයි වැදගත්ම කාරණාව. කෙටි කතා අවසානයේ ඔබ කැමති ආකාරයට ගොඩනගන්න ඕනේ. අර සිහිනෙන් පස්සේ, ඒ කියන්නේ මේ කෙටි කතාව අවසන් කළා නෑනේ. මේකේ කියලා නෑ මොකද්ද කියලා නැත්තේ. PSN ගේ අම්මා ආවද කියලා කියලාත් නෑ. PSN ගමේ ගියාද කියලාත් නෑ. PSN අවුරුදු සමරුවද කියලා කියලාත් නෑ. මේකේ හැම මොකුත් කියලා නෑ. ඒක අපිට ගොඩනගන්න දීලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට එනකම් ඔයගොල්ලෝ උත්තර ටික ලියන්න මේ පෙළ පොතේ. කොතනද ලියන්නේ? සාහිත්‍ය විමසුම කොටසේ ලියන්නේ මෙන්න මෙතන ඉඳලා. මේකත් ලියන්න කමක් නැහැ. මේ ටිකත් ගොඩනගන්න, පෙළ ගස්සන්න. හරියට අවබෝධයෙන් කරන කෙනෙක් නම් පුතේ මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දි විශේෂයෙන් මෙන්න මේ ප්‍රශ්න උත්තර ලියද්දි පොතේ තියෙන කෙටි කතාව ඒ කෙටි කතාව එක එක දැන් කියව උත්තර ලියන්න බෑ. මේ ටිකට උත්තර ඔයගොල්ලෝ මොකක් කරන්න පුළුවන් වෙන්න ඕන? පොත බලන්න නැතුව ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් පන්ති වුණා නම් මම එහෙමයි ලියවන්නේ. පොත අයින් කරලා පොතේ තියෙන කතාව හොඳින් කියවගෙන ප්‍රශ්න ලියන ක්‍රමයක් මම කියලා දෙනවා. ඒ ටික ලියන්න. හරි මෙතනින් එහා අවස්ථා සම්බන්ධී හැර අනෙක් සියලුම කොටස් ටිකට උත්තර ඔයගොල්ලෝ ලියන්න. දැන් නැත්නම් අහන්න පුළුවන් පස්සේ ඊළඟ දවසේ මෙතෙන් නිකන් උත්තර ලියන්න. පිළිතුරු ටික සපයන්න. හරිද? මේ කෙටි කතාව ආශ්‍රයෙන්. ඊළඟට මේ ඉතින් අපි මේ කොටස අවසන් කරනවා අදට. තා එක දෙයක් මම ඔයගොල්ලෝ කියන්න බැරුණා මේ කෙටි කතාවේ ලක්ෂණයක් විදියට. ඒකත් පොඩ්ඩක් කියලා මෙන්න මම අවසානයේ කියනවා කියලා තමයි. මම ඔයගොල්ලන්ට කිව්වනේ කතාව පටන් ගන්නකොට PSN කියන චරිතය අපිට හමු වෙනකොට වෙලාව කීයද කියලා කිව්වනේ. නේද? අවස 4:00 විතර කියලානේ කිව්වේ. බලන්නකො පුතා කෙටි කතාවේ ආරම්භ කරලා අවසන් කරන වෙලාව දක්වා පැය වලින් සාමාන්‍ය කොච්චර විතර යන්නේ නැති කෙටි කතාව? පැය වලින් කොච්චර යන්නේ නැද්ද කෙටි කතාවට? පැය 5ක්. එච්චර? දවසක් හවුදර පැය 5ක් වගේ නේද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් කෙටි කතාව පටන් ගත්තේ 4:00 නේ හවස නේද? කෙටි කතාව පටන් ගත්තේ කීයටද? හවස 4:00.
හරිද? හවස 4:00ට පටන් ගත්තේ. අපි හිතමු මේ කුඩා දරුවෙක් නේ. එයා සාමාන්‍යයෙන් නිදා ගන්න නැති කීයද විතරයි අපි හිතන්නේ. මෙයා ඉතින් ওই රෑ 10 11 වෙනකන් ඉන්නේ නැහැ කුඩා දරුවෙක් නේ නේද? අපි හිතමු රෑ 9ට නිදාගත්ත කියලා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් රෑ නිදා ගන්න 9 9:00 නේද? එමු නිදා ගන්නවනේ. එහෙනම් අපිට පේනවා මේ කිටි කතාව ඊටාම කෙටි කාල සීමාවක් තුළ ඇදී යන පරාසයකින් කාලේ ඊටාම කෙටි කුඩා කාලයක් තුළ ඇදී යන පරාසයක කතාවක් තියෙනවා. තේරෙනව නේද ඔයගොල්ලෝ? දැන් කිටි කතාවක් කියලා දැන් නව කතාවක් වුණා නම් මොකද වෙන්නේ? නව කතාවක් වුණා නම් ඊළඟ දවසේ කතාවක් වෙනවා. නව කතාවක් වුණා මාසික දෙකක කතා ටිකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි කිටි කතාව එහෙම ගත්තේ නෑ. අපිට මෙතනින් පේනවා හවස 4:00 ඉඳලා රෑ 9 10 වෙනකන් නැත්නම් රෑ 8 විතර වෙනකන් ඉතාලම අඩු කාලයක් තුළ තමයි සිදුවීම අවසන් කරන්නේ. මේක තමයි කිටි කතාවක ලක්ෂණයක් වඩපත් වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. හරිද? හරි. ඔය ටිකට උත්තර ලියන්න එහෙනම් සාහිත්‍ය කොටස මම එතනින් අවසන් කරනවා. මට ප්‍රායෝගික ලේඛන කතා කරන්න උවමනාවක් තියෙනවා. නමුත් කතා කිරීම ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝගේ පොත් ටික මයි ගාව නිසා. ඒ වගේම අපි ඒකේ කතා කිරීම ප්‍රශ්නයක් තියෙනවා. ළඟට මේ නවකතා කියන කොටස. නවකතා නෙවෙයි. රචනාව කියන කොටස කතා කරන්න තියෙනවා. මේ දෙක කතා කරන ඊළඟ දවස් අපි කතා කරමු. ඊළඟට මේ ඔයගොල්ලන්ට මෙන්න මේ නිබන්ධනය. ඔයගොල්ලන්ට දීලා ඇති මෙන්න මේ නිබන්ධනය ගන්නකො. මේ නිබන්ධනය ගන්න. සර් අප්‍රේල් නිබන්ධනයේද? අප්‍රේල් එක ඔව්. මෙන්න මේ ඔයගොල්ලෝ දැන්ට ඔයගොල්ලෝ ගාව තියෙන එක දැන් මේ කියන්නේ අලුතෙන් ගන්න තියෙන එක නෙවෙයි මේක නේ දැන් ගන්න තියෙන්නේ. මෙන්න මේ නිබන්ධනය. අවුරුදු සීනියසා තැබැලෙන් හැම කෙනෙකුට මේ නිබන්ධනය ලැබිලා ඇති. කවුරු හරි නැති කෙනෙක් ඉන්නවනම් මට WhatsApp එකේ වන්න මේ මම එතකොට එයාට නිබන්ධනය WhatsApp එකට යොමු කරනම් මේ group එකට දාන්න බෑ. group එකට දාන්න බෑ. නමුත් මේකේ තියෙන නම්බරේ මේ 30යි 635 මෙන්න මේ නම්බර එකට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉල්ලන්න මේකට ගත්තේ නැති කෙනෙක් ඉන්නවනම් 077යි 30යි 635 කියන නම්බර එකට WhatsApp එවන්න. එතකොට මම එකෙන් ඉල්ලලා එවන්න. මම එතකොට නිබන්ධනය යාට පෞද්ගලිකව යොමු කරන්න පුළුවන් මට. මෙන්න මේ පාඩම දැන් මේව එකක්වත් ලියන්නේ නැහැ කවුරුවත්. මම මේ ඔයගොල්ලන්ට වැඩි කරන්න දෙන අවස්ථාව. මේ එකක්වත් ලියන්නේ නැහැ. මේවා පුතා මම විශ්වාස කරනවා අපිට ලබන මාසේ පන්ති පටන් ගන්න පුළුවන් කියලා. නැතුව මේක නිකන් කතා කරලා ඔයගොල්ලෝ උත්තර ලියන නිකන් සිත් තේරුමක් නැහැ. ඒ සිතවිල්ලෙන් තමයි මේ වැටි කරන්නේ. ඔයගොල්ලෝ මේව සූදානම් කරගන්න. ගුණදාස සමරසේකර මහතා උපත ලැබුවේ කවදාද? ඔයගොල්ලෝ දන්නු දෙන්න. කියන්න බලන්න මතකෙන්. ඕ. කවද්ද? මතක නැද්ද? 1929 නොවැම්බර් 12 වෙනිදා. හරිද? මේවා මතකේ තියෙන්න ඕන. මේවා ලියන්න එපා කවුරුවත්. මේවා පන්ති එනකොට ලබන ඊළඟ දවසේ අපි හම්බ වෙද්දී දැන්ට එහෙමයි. ලබන මාසෙත් ඉතින් කරගන්න බැරි නම් මම ඔයගොල්ලෝ ලියන්න කියලා කියන්න. නමුත් මේ මාසේ අපි දැන්ට මේවා ලියන්න එපා. ගුණදාස සම්බරසේක මහතා උපදලද්දී කොහේද? දන්නවනේ යටලමත් විකාලේ යටලමත් ප්‍රදේශයේ. ගුණදාස සම්බරසේක මහතා නියලි වෘත්තිය කුමක්ද? දාන්තවායිත්‍ය. මතකින් ලියන්න පුළුවන් නේද? ගුණදාස සම්බරසේක මහතා රචිත නවකතා මොනවද? නවකතා ටික මෙතන තියෙන නවකතා. මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. හරිද? මෙතන හදාගන්න ගුණදාස සමරසේකර මහතා රචිත නවකතා හා කාව්‍ය ගුණදාස සමරසේකර මහතා රචිත කාකපාතයක් දාලා කාව්‍ය සංග්‍රහ 6 සහ නවකතා 7 හදාගන්න. ගුණදාස සමරසේකර මහතා රචිත කාව්‍ය සංග්‍රහ 6 සහ නවකතා 7 මොනවද කියලා අහන්න. 7 6 13ක් විතර ඉඳ තියලා තියෙන එකට මෙතන පොඩි ප්‍රශ්නයක අඩුවක් තියෙන. 7 6 13 තියෙන එකයි උතන. මේ උත්තර ලියන්න එපා පාඩම් කරලා තියාගන්න කියලා කරන්නේ ඒ කම්පියුටර් කරන්න තියාගන්න කියලා කියන්නේ මේ
ගුණදා සමරසේකර මහතා රචිත කෙටි කතා සංග්‍රහ මොනවද? 8ක් තිබුණා. 8යි තියෙන්නේ මෙතන 9ක් දාලා තියෙනවා. 8යි තියෙන්නේ. ටික විතරට පාඩම් කරගන්නවා. මේ ටික නම් දැන් ඔයගොල්ලන්ට පුළුවන්. දැන් ටික් කරගෙන යන්න පුළුවන් බලන්න. හරිනම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද ගන්න. කෙටි කතාව වූ කලී පුද්ගලයන් කිහිප දෙනෙක් වටා ගෙතුණු දීර්ඝ කාලයක් තිස්සේ සිදුණු සිදුවීම් දිග හැරෙන දිග කතායි. හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. වැරදි. මේ ලක්ෂණේ මොන කතාවක ලක්ෂණයක්ද? නව කතාවක ලක්ෂණයක්. නව කතාවක ලක්ෂණයක්. දෙවෙනි එක. කෙටි කතාවල එක් සිදුවීමක් එක් තැනක සිදුවේ. එහි සිටින්නේ එක් පුද්ගල කණ්ඩායමකි. තවත් සිද්ධියක් තවත් තැනක සිදුවේ. එහි සිටින්නේ වෙනත් පුද්ගල කණ්ඩායමකි. මේ සිද්ධීන් සම්බන්ධ වන්නේ තවත් තැනකදී. හරිද වැරදිද? වැරදි. වැරදි. මේ ලක්ෂණේ මොන කතාවක ලක්ෂණයක්ද? නව කතාවක ලක්ෂණයක්. නව කතාවක ලක්ෂණයක්. කෙටි කතාවල එක් සිද්ධියක් සිදුවන්නේ ඊට පෙර සිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙන්යි. හරිද? හරි. කෙටි කතාවල එක් සිද්ධියක් සිදුවන්නේ ඊට පෙර සිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒක හරි. හරි. කෙටි කතාවල එක් සිද්ධියක ප්‍රතිඵලය ඊළඟ සිද්ධියට හේතු වෙයි. හරිද? හරි. හරි. කෙටි කතාවේ අවස්ථා සිද්ධි මනාව සම්බන්ධයෙන් දැකිය හැකිය. ඒකත් හරි. දැන් මේ ලක්ෂණ හරිද? ඔයගොල්ලන්ට මම අර පොතේ ලියන්න දුන්න පළවෙනි ප්‍රශ්නෙට කරුණු ටික මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ටිකට ඔයගොල්ලෝ මොකක් කරන්න ඕනද? හරි වැරදි ලකුණු කරන්න අවබෝධයෙන්. ඒ ටික විතරක් කරන්න. මෙන්න තියෙනවා පුතා පාසන උද්දෘත පාඨයන් හඳුනා ගන්න කියලා තියෙන්නේ. හඳුනා ගන්න තියෙන්නේ. උද්දෘත පාඨයන් හඳුනා ගන්න තියෙන්නේ. පොතේ තියෙන සියලුම උද්දෘත පාඨයන් ටික දෙන පාඩමේ නේ. හරිද? හැම උද්දෘත පාඨයකම කවුද කිව්වේ කාටද කිව්වේ කියලා ලියන්න. මේක අභ්‍යාසයක් විතර කරන්න. මේක අභ්‍යාසයක් විතර කරන්න. හරිද? හරි. අභ්‍යාසයක් විතර ඒක කරන්න. එහෙනම් මේ නිබන්ධනේ මෙන්න මේක කරන්න එපා කවුරුත්. නිබන්ධනේ පළවෙනි පිටුවේ මෙන්න මේ ටික කරන්න එපා. එකේ ඉඳලා පහ දක්වා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න එපා කවුරුවත්. එතනින් එහා ටික හරි වැරද්ද දාන එක කරන්න අවස්ථා සම්බන්ධයේ කවුද කිව්වේ කාටද කිව්වේ කියලා විතරක් ලියන්න. අවස්ථා සම්බන්ධයේ කවුද කිව්වේ කාටද කිව්වේ කියලා විතරක් ලියන්න අනිත් ටික කරන්න යන්න එපා. හරි එතකොට මේ නිබන්ධනේ වැඩි අවසන් වෙනවා. ඔයගොල්ලෝ පන්තියට ආවහම සාමාන්‍ය පන්තියේදී මම මේ උද්දෘත පාඩයන් ඔයගොල්ලන්ට යොමු කරලා කවුද කිව්වේ කාටද කිව්වේ කියලා අහනවා. ඒක නිසා ඔයගොල්ලෝ සූදානම් වෙන්නේ මේ විදිහට පන්තියේදී උත්තර දෙන්න. හරිද? පාඩම් අංක 9 විශාල වැඩ කොටසක් අපි අවසන් කරා. සාමාන්‍ය වෙනද කතා කරනකොට වැඩි වෙලාවක් කතා කරා. ඊ අපිට ඇත්තටම මේ අධික වැසි තත්ත්වය සහ අයහපත් කාලගුණය අර ඒ තත්ත්වයත් එක්ක අපිට වැඩ කරගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් ඔය කිව්ව කාරණා ටිකට අවධානය යොමු කරලා වැඩ ටික කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මම පාඩම් කරන්න හේකුත් දීලා ඉතින් සාමාන්‍ය පන්තියේ මතක් වෙනවද ඔයගොල්ලෝ? පාඩම් අංක 11 නේද? බලන්න වෙන්නේ. ඒක පාඩම් කරගන්න. 90 පිටුවස. 90 පිටු. පළවෙනි කක්. මෙන්න මේක පාඩම් කරගන්නකො පළවෙනි කොටස. ඊළඟ දවසේ මම පාඩම් ගන්නවා. හරිද? කැම් එක ඔන් කරලා කියන්න සූදානම් වෙන්න ඊළඟ දවසේ පාඩම් කරනවා. පළවෙනි කවේ විතරයිනේ. පළවෙනි එකයි දෙවෙනි එකයි. දැන් පළවෙනි එක පාඩම් කරලා ඉවර තිනේ කවුරුත්. ඒකේ දෙවෙනි කොටසත් පාඩම් කරගන්න ඊළඟ දවසේ කොට මේ දෙකම මම ඊළඟ දවසේ ගන්නවා. කැම් එක ඔන් කරලා උත්තර දෙන්න සූදානම් වෙන්න හැම කෙනෙක්ම. හරිද? හරි. එහෙනම් අපිට අදට අවසන් කරන්න පුළුවන් පන්තියේ වැඩ කටයුතු මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන් ඕන කෙනෙකුට. දැනට අපි කතා කරපු දේවල් හොව තව මොනවා හරි දෙයක් තියෙනම් අහන්න පුළුවන් ඕන කෙනෙක්. මම හිතන්නේ මේ එහෙම ගැටලු සාගත තත්ත්වයක් නැතුව වෙදි කාටවත් ගැටලු නැත්තම් අපි අද දිනේ පන්ති අවසන් කරමු. එහෙනම් අපි ඊළඟ දවසෙත් මේ විදිහට හම්බ වෙමු. හැම කෙනෙකුටම එහෙනම් සුබ සවස් කාලයක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයිබෝවන් සර්.
ආයිබෝවන් සර්.